රෙකෝඩ් එක මේක ලොකු වෙලාවක් කරන්නේ නැති වෙයි. ඒ කියන්නේ අද ඒ කියන්නේ හැමෝටම සාධාරණයක් වෙන්න ඕන හින්දා මේ ටික කරලා ඊට පස්සේ ඔයාලගේ මොනවා හරි දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික කතා කරලා ඉවරලා අපි ක්ලාස් එක නවත්තමු. රෙකෝඩ් එක දානවා. හරි. අපි එතකොට අන්තිමට කරේ මෙන්න මේ ටික මැනුවල් සිස්ටම් එකත් එක්ක යනකොට මේ මැනුවල් සිස්ටම් එකේදී සාමාන්‍යවත් තියෙන අපිට තියෙන ප්‍රශ්න. හරි. මැනුවල් සිස්ටම් එකෙන් data යනකොට අපිට තියෙන පසුබෑම එහෙම නැත්නම් අපි කතා කරන්නේ disadvantages. එතකොට මැනුවල් සිස්ටම් එක කියලා කිව්වේ කම්පියුටර් බේස් සිස්ටම් එකක් පාවිච්චි නොකර අපි පාවිච්චි කරන දේවල්. උදාහරණයක් විදිහට මොනවා හරි කඩේක සියලුම ගිණුම් කටයුතු ටික පොත් ටිකක් පාවිච්චි කරලා ලියනවා. බඩු ටික විකුණන එකට බිලක් හදනවා. ඊට පස්සේ තොගයටත් කොහේ හරි පොතක ලියා ගන්නවා. මෙන්න මේ වගේ යනවා නම් ඒ වගේ දේවල් වලට අපි කියනවා මැනුවල්. එහෙම නැත්නම් අත්තිරු ක්‍රමයට දත්ත ගබඩා කරනවා. අත්තිරු ක්‍රමයට දත්ත ගබඩා කරනකොට තියෙන කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් තියෙන ප්‍රශ්න ටික තමයි සාමාන්‍ය පළවෙනි දේ අපි කියන්නේ මේක මේ මොකද්ද? සාමාන්‍ය දැන් කම්පියුටර් බේස් මම කිව්වා කම්පියුටර් බේස් සිස්ටම් එකදී මොනවා හරි වාසි අවාසි කොහොමද ඉන්නවද වන්දයි පාර. මේ වාසි අවාසි ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් වේගවත් බව අඩු වීම ඊට පස්සේ නිවැරදිතාවයේ අඩු වීම ඔය වගේ දේවල් ඕනෙම එකට ලියන්න පුළුවන්. එතකොට මෙතෙන්දී මේ අත්තිරු ක්‍රමයකදී අපි කියන්නේ සාමාන්‍ය මෙයාගේ එෆිෂන්සි එක අඩුයි. හරි. එහෙම නැත්නම් අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම කියන එක ඇතුලේ තියෙනවා වේගවත් බව අඩුයි කියන එක. ඉක්මනින් වැඩේ කරගන්න බැරි වෙනවා කියන එක මේ අකාර්යක්ෂම බව කියන එක ඇතුලේ තියෙනවා. ඇත්තටම එෆිෂන්සි කියලා කියන්නේ යම් කිසි වැඩක් බොහොම ඉක්මනින් කිරීම නෙමෙයි කාර්යක්ෂමයි කියලා කියන්නේ. ඉක්මනින් නිවැරදිව කිරීම. එතකොට සාමාන්‍යයෙන් මේ අත්තිරු ක්‍රමයට යද්දී ඉක්මනින් වේගෙන් කරගන්න අමාරුයි. ඕ විට කරන වැඩේ ප්‍රමාද වෙනවා. දැන් මැනුවල් සිස්ටම් එක කරනවා. ඔය පොත් 10ක විතර ඔය දේවල් ටික ලියලා බලන්න වෙනවා. ඒ වගේම යම් කිසි වෙලාවකදී පවතින තොගය හොයාගන්න ගියොත් එහෙම අපිට ගණන් හදා බලන්න වෙනවා පොත්වල තියෙන දේවල් ටික. කොච්චරක් දැනට අපි ගාව තොගය තියනවාද කියලා. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා සාමාන්‍යයෙන් කියන මැනුවල් සිස්ටම් එක බොහොම අකාර්යක්ෂමයි. නැත්නම් එෆිෂන්සි එක අඩුයි කියලා. ඊගාවට මම හිතා අපි මේ ටික කතා කරා. ඊට පස්සේ වැරදි වෙන්න පුළුවන් මේ වගේ. නැත්නම් ඇකියුරසි එක ගොඩාක් අඩුයි අත්තිරු ක්‍රමයට. ඊට පස්සේ ඉඩකඩ කියන එකේදී අපි කතා කරා සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු දත්ත ප්‍රමාණයක් අපිට චිප් එකක් ඇතුලේ දාලා තියාගන්න පුළුවන්. නමුත් මැනුවල් සිස්ටම් එකට යද්දී මේ ඔක්කොම තියෙන්නේ පොත්වල එහෙම නැත්නම් ෆිසිකලි කොහේ හරි තැනක තමයි සටහන් කිරීම කරන්නේ. එතකොට ෆිසිකලි තියෙන මෙන්න මේ දේවල් ටික සඳහා ලොකු ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා. ඒකට අන්න ඔය හේතුව නිසා අපි කියනවා මේකට ලොකු ඉඩක් යනවා. ඒ වගේම වියදම ගත්තොත් අපිට මුලින් සාමාන්‍ය සරලව දැනෙන්නේ කම්පියුටර් බේස් සිස්ටම් එකක් කරන්න කියොත් ලොකු වියදමක් යනවා. ඒතර කම්පියුටර් බේස් සිස්ටම් එකේදී ඇත්තටම අපි ගත්තොත් එහෙම කම්පියුටර් එකට වියදමක් යනවා සොෆ්ට්වෙයාර් වලට වියදමක් යනවා. හැබැයි ඔය කියන දේ ගත්තයින් පස්සේ දෛනිකව වෙනස් ෂය වීම නැත්නම් අඩුවීම් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හේතුවෙන් මේ සිස්ටම් එක තුල අපිට සියලුම දේවල් ටික කරගන්න. අලුතෙන් පොත් ගන්න ඕනේ නැහැ. කරන්ට් එකක් වැය වෙනවා තමයි. කරන්ට් එක විතරයි අපිට යන්නේ. අනිත් බොහෝ දේවල් එක්ක අපිට වියදම අඩු වෙනවා. සාමාන්‍ය අපිට යම් කිසි රිපෝට් එකක් ඕනේ වුණොත් එහෙම රිපෝට් එක print කරන්න ඕනේ නැහැ ස්ක්‍රීන් එකේ අපිට බලන්න. අලුතෙන් දැන් අතෙන්දී රිපෝට් එකක් හදන්න ගියොත් එහෙම මිනිස්සු දෙතුන් දෙනෙක් දාලා කරලා දවස් දෙකක පඩි ගෙවුවොත් එහෙම ලොකු වියදමක් යනවා. නමුත් මේ කම්පියුටර් බේස් සිස්ටම් එකේදී බොහොම ශනිකව අපිට ওই රිපෝට් එක ගන්න පුළුවන්. ඒකට ඔය වගේ හේතුන් හින්දා සාමාන්‍යයෙන් අත්තිරු ක්‍රමේදී වියදම වැඩි. මේ අපි කතා කරන ඔටෝමේටඩ් එහෙම නැත්නම් කම්පියුටර් බේස් සිස්ටම් එකේදී ගොඩක් අඩු මුදලකට ඔය දේවල් කරගන්න පුළුවන්. තවත් එක්සැම්පල් එකක් ගත්තොත් අපි ඊමේල් ගත්තොත් එහෙම ලියුමක් යවනට වඩා ගොඩාක් අඩුයිනේ ඊමේල් කියන එක. ඒකට ඒ නිසා ඒ වගේ තත්ත්වයන් එක්ක බලපුවම මේකේ සාමාන්‍ය මැනුවල් සිස්ටම් එකේදී වියදම වැඩි කියලා තමයි ගන්න. ඒකට මෙන්න මේ ටිකේම අනිත් පැත්ත ලියා ගන්න කියලා මම කිව්වා තොරතුරු පද්ධතියේ වාසි කියන දන්න. හරි. කාර්යක්ෂම බව වැඩි, එෆිෂන්සි එක වැඩි. ඊට පස්සේ ඇකියුරසි එක නැත්නම් නිවැරදිතාවය වැඩි. මෙතන කතා කරපු ස්ටෝරේජ් එක එහෙම නැත්නම් යන ඉඩකඩ ගොඩක් අඩුයි. ඊට පස්සේ වියදම
ගොඩක් මේ අඩුයි කම්පියුටර් බේස් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. පොතුරු පද්ධතියක් පාවිච්චි කරපුවම තියෙන වාසි අපිට අර තියෙන අවාසි ටිකම අනිත් පැත්තට කියන්න පුළුවන්. තව දේවල් කියන්න පුළුවන්. මම හිතන්නේ ගිය සතිය ඔයගොල්ලෝ කිව්වා සිකියුරිටි එක ඔය වගේ තව මොනවද දෙකක් තුනක් කිව්වා. හරි. ඒවත් ඇත්තට මේ වාසි විදියට ගත්තා. එහෙමනම් අපි අද දවසේ කොටසට යමු. අපිට තියෙන්නේ මෙන්න මේ ටික. මෙතන තියෙනවා මේකේ වෙන මුකුත් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් දත්ත රැස් කරන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඔයගොල්ලන් මේවා විස්තර කරන්න ඔයගොල්ලන්ට එන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් දැනුවත් වෙනවා. ඔයගොල්ලන් අහුවොත් අහන්නේ මෙන්න මේ ආකාර තුන. හරි. data gathering එහෙම නැත්නම් දත්ත රැස් කිරීම ආකාර තුනක් තියෙනවා. එක අත්‍යරු ක්‍රමය, දෙක අර්ධ ස්වයංකෘත, තුන ස්වයංකෘත. අපි බලමු මොනවද මේ තුන කියලා. මේ මැනුවල් සිස්ටම් එක කියලා කියන්නේ අපි report එකක් ගන්නවා. යම් කිසි report එකක් තනිකරම දත්ත එකතු කිරීම කරන්නේ ඔය පොලේක මිනිස්සු මැදිහත් වෙලා මිනිස්සු මොනවා හරි පොළොහෝ යම් කිසි ආකාරයක ගල් යුගයේ තියෙන ගල් වල ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ සම්පූර්ණ මිනිස් ශ්‍රමයත් එක්ක යන ඩිජිටල් ඩිවයිස් එකක් පාවිච්චි නොකරන එකක් තමයි අත්‍යරු ක්‍රමය. නැත්නම් මැනුවල් මෙතඩ් කියලා කියන්නේ. එතකොට අපි කතා කරන ඉස්කෝලේ නම් පොත කියන එක මැනුවල් මෙතඩ් එක. මේ මැනුවල් මෙතඩ් එකේදී උදේ පාන්දර පොත ගෙන යන්නවලා මෙයා ඉන්නවද කියලා බල නම ලකුණු කරනවා. ඒ ලකුණු කරන්නේ ඔයගොල්ලන්ගේ පන්ති භාර ගුරුතුමෝ. නේ ක්ලාස් ටීචර් ඒ දේවල් ටික ලකුණු කරනකොට ඒක සිද්ධ වෙන්නේ මැනුවලි. යා මොබයිල් ෆෝන් එකෙන් ඔයගොල්ලෝ ලකුණු කරන්නේත් නැහැ. ක්ලාස් එකේ කම්පියුටර් එකකුත් නැහැ නේ. එතකොට අන්න ඒ ආකාරයේ දෙයක් තමයි මැනුවල් සිස්ටම් එක කියලා කියන්නේ. මැනුවල් සිස්ටම් එකක් නම් එහෙමනම් සියලුම දත්ත පිට පරිගණක භාවිතයක් නැත්නම් ඩිජිටල් ඩිවයිස් එකක් පාවිච්චි නොකර කරනවා නම් අන්න ඒවත් තමයි මැනුවල් කියලා කියන්නේ. ඒ විස්තර කිරීම අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නම විතරයි. දල අදහසක් තියාගන්න. ඔකට ඒ කියන්නේ මැනුවල් සිස්ටම් එක දත්ත රැස් කිරීම සඳහා මැනුවල් ක්‍රමවේදයකට උදාහරණයක් ගන්න මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලන්ට ඒක මේ තෝරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. MCQ එක. ඊගාවට මේකේ අපි ඊගාවට තියෙනවා semi automated කියලා එකක්. semi automated එහෙම නැත්නම් අර්ධ ස්වයංකෘත. මේ semi automated කියලා කියන්නේ automated system කියලා කියන ඒවා තමයි අපි කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික කියන්නේ ඩිජිටල් ඒවා කියනවා. මෙතෙන්දී කම්පියුටර් එක පාවිච්චි කරනවා. හැබැයි කම්පියුටර් එක වැඩ කරගන්න කම්පියුටර් එක ඔටෝමැටිකලි data ටික කලෙක්ට් කරන්නේ නැහැ. එයා data ටික එන්ටර් කරන්න කවුරු හරි මිනිස්සෙක් ඕනේ. ඒකට වැඩිපුරම අපි පාවිච්චි කරන පද්ධතිය තියෙන්නේ මේකට. semi automated වලට. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් සුපර් මාකට් එකක තියෙන සිස්ටම් එක. සුපර් මාකට් එකට යනවා සුපර් මාකට් එකට ගිහපුවම කවුන්ට් එකේ කෙනෙක් ඉන්නවා නේ. කවුන්ට් එකේ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අර මිනිස්සයා ගත්ත බඩු ටික මෙන්න මෙයා මේ જાතිය මෙච්චරක් ගත්තා. එහෙම නැත්නම් බාකෝඩ් එක රීඩ් කරලා ඉවරලා එන්ටර් කරනවා. එතකොට ඒ විදිහට එයා භාණ්ඩ ටික ඇතුළත් කිරීමක් කළ යුතුයි. ස්වයංක්‍රීයව බඩු ටික කාට් එකට දාගත්තම ඔටෝමැටිකලි කැල්කියුලේෂන් එකක් එන්නේ නැහැ. එතකොට යම් කිසි පුද්ගලයෙක් අවශ්‍ය නම් අන්න ඒ වගේ දේවල් වලට කියන අපි semi automated system. totally automated නෙවෙයි. අපි මෙහෙමත් හිතමුකෝ online website එකක්. අපි මෙහෙන් ඕඩර් එකක් දානවා. ඕඩර් එක දාපුවම කවුරු හරි මිනිස්සෙක් ওই ටික බලනවා. ඊමේල් එකක් දැම්මොත් ඊමේල් එක බලලා ඉවරලා ඒ ඊමේල් එකේ තියෙන දේවල් ටික අරගෙන ඔන්න බඩු ටික ඩිලිවර් කිරීමක් කරනවා. එතකොට මිනිස්සෙක් බලලා තමයි අදාළ දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ දේවල් වලට අපි කියනවා අර්ධ ස්වයංකෘත පද්ධති කියලා. data transfer වීම විතරයි physically නෙමෙයි දත්ත හුවමාරු වීම සිද්ධ වෙන්නේ මිනිස් ක්‍රියාකාරීත්වයක් එක්ක නම් ඒවට කියනවා semi automated කියලා. ඊට පස්සේ ස්වයංකෘත කියලා කියන්නේ එතකොට සම්පූර්ණම මිනිස් ක්‍රියාකාරීත්වයක් නැතුව දත්ත එකතු කිරීම. මේ අපි කතා කරන්නේ data collect කරන එක විතරයි දත්ත එක්ස්ට්‍රැක්ට් කිරීම අනිකර මේ automated වෙනවා. example එකක් විදිහට ගොඩක් වෙලාවට ඔය අපි ගත්තොත් එහෙම කැලේ සත්තුන්ගේ චර්යාවන්. සත්තු කී දෙනෙක් ඉන්නවා, ගලි කී දෙනෙක් ඉන්නවා. මේ ඒ දේවල් ටික කවුන්ට් කරන්න මොකද කරන්නේ? කැලේ හයි කරන සෙන්සර්. අන්නේ සෙන්සර්ස් හයි කරලා සෙන්සර්ස් වලින් මේ data ටික කලෙක්ට් කරනවා නම් ඒවට කියනවා අපි automated කියලා. ඒකට data ටික කලෙක්ට් කිරීම කරන්නේ සංවේදක පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපි හැමදාම කතා කරන කාලගුණ වාර්තාව ගන්න ගියොත් එහෙම කාලගුණ වාර්තාවේදී අපි දන්නවා දැන් පාවිච්චි කරන්නේ automated system. automated system කියලා කියන්නේ ඒගොල්ලෝ හයි කරලා තියෙනවා උෂ්ණත්වය automatically ගන්නවා. කවුරුත් මිනිස්සෙක් ගිහිල්ලා උෂ්ණත්වමානය දිහා බලලා තර්මෝමීටර් එක දිහා බලලා
thermometer එකේ reading එකක් අරගෙන ඒ reading එක computer එකට add කරන්නේ නැහැ. දැන් digital thermometer එකක් හයි කරලා තියෙනවා. මේ තියෙන උෂ්ණත්වමානයේ තියෙන පාඨාංකය automatically computer system එකට එනවා. ඒ computer system එකට උපදෙස් දීලා තියෙනවා විනාඩි මෙච්චරකින් මෙච්චරකට reading එක අරගෙන ඉවරලා upload කරන්න කියලා. සම්පූර්ණ automated එතකොට සිද්ධ වෙනවා. ඒ වගේම තෙතමනය හැමෙන්ටි මේ තෙතමනය කියන එක ওই විදිහටම කලෙක්ට් කරගන්න. නේ? ඊට පස්සේ තවත් එහාට ගිහලා image processing කියන දේවල් දාලා අහසේ වලාකුළු වල පාට වලාකුළු වල වේගය කුලගේ වේගය මේ හැම දෙයක්ම sensors දාලා ඉවරයි. sensors වලින් computer based system එකට ඉන් වෙනවා. ඉන් වෙලා තමයි ඉන් වෙලා automatically update වෙනවා database එක. එතකොට දත්ත ටික collect කිරීම දත්ත රැස් කිරීම සිද්ධ වෙන්නේ අනිකරම automatic. අන්න ඒ වගේ ඒවා තමයි ස්වයංකෘත පද්ධති කියලා කියන්නේ. එහෙම නැතුව මෙතෙන්දිත් අපි හිතමු කාලගුණ වාර්තාව කියවන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා උෂ්ණත්වමානය දිහා බලනවා. උෂ්ණත්වමානය තියෙන රීඩින් එක අරගෙන ඉවරලා එයා ඇවිල්ලා කම්පියුටර් බේස් සිස්ටම් එකට දානවා. ඒක අර්ධ ස්වයංකෘත. හැබැයි ওই මිනිස්සයා මේ මොකක්ද තර්මෝමීටර් රීඩින් එක අරගෙන ඒක පොතක එන්ටර් කරනවා නම් අන්න ඒ වගේ ඒවට කියනවා අපි මැනුවල් සිස්ටම් කියලා. ඒකට මතක තියාගන්න දත්ත රැස් කිරීමේ ආකාර තුනක් මෙන්න ඒ තුන. මම හිතන්නේ මම ඔයගොල්ලන්ට මේක එව්වද? මේ තුන ලියන්න ඕනේද? මට මතකත් නැහැ කොහොමද ගියේ කියලා. මොකද මේකම තමයි මම අලුත් 2023 ඒ කියන්නේ A level ක්ලාස් එකේ යන්නේ. මේ පාඩමමයි. චූටි දේවල් ටිකක් වැඩි මේකට වඩා. එහෙනම් මට හරියට මතක නැහැ ඔයගොල්ලන්ගේ ගියපු විදිහ. මේ තුන ලියන්න ඕන නම් ලියා ගන්නකො. පොඩි වෙලාවක් දෙන්න නේ. මේ ප්‍රසන්ටේෂන් එක මම දාන්නම්. ඊට අමතරව ඕනනම් ටිකක් PDF එක දාලා තියෙනවා නේ. ඒකේ මේ විස්තර ටික ඇති වෙන්නේ නන්නේ. PDF එකේ ලියන්න තරක් තියෙනවා. ඔව් මට බලන්න. මේ ටික තියෙනවා. එහෙනම් ආයෙ ලියන්න ඕනේ නැහැ. right. ඊට පස්සේ මම ඊගාවකට යන්න. ඊගාවකේ තියෙනවා මෙන්න මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට වෙයි. මේ තියෙන දත්ත වළං කිරීමේ ක්‍රම. දැන් අපි දන්නවා අපේ සිස්ටම්. මේ සිස්ටම් එකට data ටික ඉන් වුණා. එමනම් මොකක් හෝ input device එකක්. මේ device ගැන කතා කරන්නේ දෙවෙනි පාඩමේදී මොකක් හෝ input device එකක් පාවිච්චි කරලා data ටික ඉන් වුණා. ඒක සමහරට automated වෙන්න පුළුවන්, semi automated වෙන්න පුළුවන්. keyboard එක mouse එක පාවිච්චි කරලා mouse එක ඇතුළත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් automated system එකකින් ආව වෙන්න පුළුවන්. මේ ආපු දත්ත ටික එකපාරම database එකට යවන්නේ නැහැ. ඔය ඇතුළත් කරන දත්තවල වැරදි තියෙන්න පුළුවන්. හරි. එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් එහෙම මොකද්ද? උලගේ වේගය මනින එකක් තියෙනවා. හිටපු ගමන් මොකක් හරි වෙලා ඔය මේ එකක් කැරකෙනවා වැඩිපුර. එහෙම වුණොත් එහෙම රීඩින් එක වැරදින්න පුළුවන්. එතකොට ඒ රීඩින්ග්ස් සාමාන්‍ය වෙන්න පුළුවන්. මොකක් හරි ගින්නක් ඇවිල්ලා වෙලා උෂ්ණත්වමානයේ ටෙම්පරේචර් 100ට එහා ගියොත් එහෙම වෙන්න බෑනේ ප්‍රැක්ටිකලි. සාමාන්‍ය යන මට්ටමක් තියෙනවානේ. එතකොට මෙයා කරන්නේ මේ ඇතුළත් කරන දත්ත යම්කිසි ආකාරයකින් පරීක්ෂා කිරීමක් කරනවා. මේ කියන දත්ත හරිද වැරදිද ඒ වගේ දේවල්. එතකොට මේ ඇතුළත් කරන data ටික වැලිඩේට් කරන ආකාර තුනක් තියෙනවා. මේ ආකාර තුන අපි නම් තුන පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එකක් තමයි ප්‍රරූප පරීක්ෂාව කියලා කියන්නේ. එහෙම නැත්නම් type check. type check කියන ප්‍රරූප කියපුවම ඔක මතක් වෙන්නේ නැහැ. හැබැයි type check කියපුවාම ටක් ගාලා ඔයගොල්ලන්ට මතක් වෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. type කියලා කියන්නේ දත්ත වර්ගය. මොන જાතිය දත්තද මේ ඇතුළට කරන්නේ. අපි එක්සැම්පල් එකක් විදිහට හිතමු. මෙයා ඇතුළත් කරනවා මෙතනින් ඇතුළත් කරන්නේ. අපේ page එකේ ඔන්න මෙහෙම කොටුවක් තියෙනවා. මේක තමයි ඇතුළත් කරන්න ඕනේ දත්තේ තියෙන්නේ. මේ දත්තය අපි කියනවා යම්කිසි amount එකක්. හරි. amount කියන එකක් තියෙනවා. මේ amount කියන එක සාමාන්‍ය ඉලක්කමක් වෙන්න ඕනේ. එතකොට මේ ඉලක්කමක් තියෙන තැනට දිනයක් හරි අකුරු ටිකක් හරි දැම්මොත් වැරදිනේ. ඒකට වැරදීමකින් keyboard එකේ type කරනකොට මෙතන මොකක් හෝ අකුරක් වැරදුනොත් ඒක වැරදි. මොකද amount එක අකුරෙන් නෙවෙයි type කරන්නේ සාමාන්‍යයෙන්. එහෙමනම්
මෙන්න මෙතන මේ තියෙන data එක නිවැරදි type එකෙන් නිවැරදි වර්ගයෙන් තියෙනවා කියන එක තමයි ප්‍රරූප පරීක්ෂාවේදී කරන්නේ. data type එක කියලා කියන්නේ අපි data type එක හරිද වැරදිද කියන එක තමයි මෙතන තියෙන්නේ. දැන් identity card number එක ඇතුළත් කරනකොට ඒ සාමාන්‍ය උපන්දිනය කියමුකෝ. උපන්දිනය ඇතුළත් කරනකොට ඔගේ අකුරු ටිකක් තිබ්බොත් එහෙම ඒක ප්‍රශ්නයක් නේ. ඒතකොට ඒක වැරද්දක් වෙනවනේ. උපන්දිනයක් නම් එතන දිනයක් තිබේ. ඇතුළත් කරන தත්ත්වය date of birth නම් ඒක අනිවාර්යෙන් date කියන format එකෙන් එන්න ඕනේ. අන්න ඒ වගේ ඇතුළත් කරන தත්ත්වය නිවැරදි රූපයෙන් තියනවාද කියන එක තමයි ඔතෙන්දී ඔය චෙක් කරනවා. හරි. වීඩියෝ එකක් දාන්න ඕනට වීඩියෝ එකක්ද දාන්නේ, සවුන්ඩ් එකක් දාන්න ඕනට සවුන්ඩ් එකක්ද, ෆොටෝ එකක්ද, ෆොටෝ එකක් දාන්න ඕනට ෆොටෝ එකක් දානවද, අකුරු ටයිප් කරන්න ඕනට අකුරු ටයිප් කරනවද, මෙන්න මේ වගේ ගබඩා කර එහෙම නැත්නම් දත්ත වර්ගයේ පරීක්ෂා කරනවා ටයිප් චෙක් කියලා කියන්නේ. ඒකට ඉන්පුට් කරන data ටික නිවැරදි දත්ත වර්ගයේ ටයිප් එකෙන් තියනවාද කියන එක තමයි මෙතෙන්දී වැලිඩේට් කරලා බලන්නේ. ඊට පස්සේ තියෙනවා තත්ත්වතා පරීක්ෂා. එහෙම නැත්නම් presence check. හරි. එතකොට මෙතෙන්දි කරන්නේ තියනවද නැද්ද කියන එක. සමහර අවස්ථාවලදී අපි දාන්නේ අර අනිවාර්යෙන් ෆීල් කියලා මේකට දත්තයක් තිබිය යුතුයි. හරි. අපි එක්සැම්පල් එකක් විදිහට හිතමු. මොකක් හරි ෆීල්ඩ් එකක් තියෙනවා. ෆීල්ඩ් එකේ දාලා තියෙනවා date of birth කියමුකෝ. මිනිස්සෙට උපන්දිනයක් තියෙන්න ඕනේ, මිනිස්සු උපන්දිනේ දන්නවා කියලා උපකල්පනය කරනවා. මම දානවා DOB කියලා. හරි. DOB කියලා දාලා ඉවරලා මේක අනිවාර්ය කරනවා. එතකොට මෙතන මිනිස්සයා මේ දත්තය ඇතුළත් කරාද කියන එක චෙක් කරනවානේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි සිස්ටම් එකට අලුතෙන් ලොගින් එකක්. ලොගින් එකක් හදනකොට ඒගොල්ලෝ ඉල්ලනවා ඊමේල් එකක්. මේ ඊමේල් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැහැ. ඒකට අන්න ඒ වගේ අවස්ථාවකදී මේ දත්තය ඇත්තටම තියනවද නැද්ද කියන එක. පවතීද නැද්ද කියන එක තමයි මේ සත්‍යතා පරීක්ෂාවේදී කරන්නේ. හරි. availability එක. එතකොට අන්න ඒක තමයි සත්‍ය පරීක්ෂාව කියලා කියන්නේ. ඊගාට තියෙන පරාස. මේක නම් තේරුණානේ. පරාස පරීක්ෂාව එහෙම නැත්නම් range test කියන එක. පරාස පරීක්ෂාව. පරාස පරීක්ෂාව කියලා කියන්නේ අපි හිතමු exam එකට ගත්ත marks තියනවා කියලා. මේ marks කියන එක කොහොමද වෙන්න ඕනේ? 0වත් 100ත් අතර නේද? සාමාන්‍යයෙන් marks හැටි 0වත් 100ත් අතරනේ. අපිට minus marks දෙන්නේ නැහැ මේ ඉස්කෝලේදී. ඒ වගේම 100ට වඩා දෙන්නෙත් නැහැනේ. පේපර් එකේ ලකුණු දෙන්නේ 100ෙන් නම් අනිවාර්යයෙන්ම ලකුණු ටික 0වත් 100ත් අතර විය යුතුයි. එහෙමනම් එතකොට අපි සිස්ටම් එකෙන් චෙක් කරන්න දානවා. data ටිකක් එන්ටර් කරපු ගමන්ම ඕක කරන්නේ කෝඩින් වලදී. කෝඩින් වලදී if දාලා ඉවරලා යම් කිසි විදිහක ආකාරයකින් කෝඩ් එකක් ලියා ගන්නවා. මෙහෙමනම් විතරක් දත්ත ටික ඇතුළට ගන්න. එහෙම නැත්නම් ඕක බොරුවක්. ඕක වැරද්දක් කියලා. එතකොට users ලගෙන් වෙන්න පුළුවන් වැරදි වළක්ව ගන්න තමයි මේ validation කරන්නේ. එතකොට මෙන්න මේ වගේ යම් කිසි දත්තයක් අදාළ පරාසය තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි දානවා කවුරු හරි මිනිස්සෙගේ date of birth කියන එක. උපන්දිනය ඇතුළත් කරන්න කියලා. උපන්දිනය ඇතුළත් කරන්න කිව්වම ලබන අවුරුදු දිනයක් දැම්මොත් එහෙම වෙන්න බෑනේ. උපන්දිනය කියන එක අදට කලින් දවසක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙමනම් අන්න ඒකේ වෙන්නේ මේ range check එක. මේ තියෙන පරාස පරීක්ෂාවක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඒකට ඒ වගේ යම් කිසි ඇතුළත් කරන දත්තවල පරාසය. එහෙම නැත්නම් identity card number එකක් ඇතුළත් කරනකොට තියෙන අකුරු ගාන සාමාන්‍ය අකුරු 10ක් හෝ 12ක් දෙන්න ඕනේ. මෙන්න මේක පරීක්ෂා කිරීමත් අපි කතා කරන්නේ පරාස පරීක්ෂාව. ඇතුළත් කරන දත්තවල යම් කිසි රේන්ජ් එකක් චෙක් කරනවා නම් අන්න ඒවා තමයි අපි පරාස පරීක්ෂාව නැත්නම් රේන්ජ් චෙක් කියලා කියන්නේ. එතකොට මම කිව්වා මේ මම නම් ඉගෙනුවේ නෑ මේවා ඔයගොල්ලන්ට. ඔයාලා අපිට ඉස්කෝලෙන් ඉගෙන ගන්න ඇති. එහෙම නැත්නම් ක්ලාස් එකේ අපිට එතනින් ඉගෙන ගන්න ඕන නැද්ද දන්නේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය වෙන ක්ලාස් ගියා නම් දන්නේ නැහැ. හරි කොහොමද කවන්නේ අපිට දැන් කොහොම හම්බුණානේ. ඊට පස්සේ මම මේ පාඩමට දැන් ඉස්සෙල්ලා අතරලා වගේ දාලා හිටියේ ඇත්තටම A level වලදී නම් මේ සම්පූර්ණ මෙන්න මේ ইনফরমේෂන් කියන පාඩමයි ඊට පස්සේ කම්පියුටර් බේස් සිස්ටම් එකයි ওই පාඩම් දෙකෙන් මෙන්නේ එකම එක MCQ එකක් විතරයි A level. මොකද ඕගොල්ලන්ගේ එකේ පළවෙනි ප්‍රශ්න 4 හෝ 5 වෙනවානේ. ඒකින්ද පොඩ්ඩක් අර ටක් ගාලා උඩින් යන්නේ නැතුව ටිකක් වැඩ කරලා ඉගෙනුවේ ඒකයි. ඊට පස්සේ ප්‍රොසෙසින් මේ ප්‍රොසෙසින් වලදී
මේ දෙක නම් ලොකු විස්තරයක් ඔයගලන්ට ඕනේ නැහැ. නම් දෙක කොකටත් මතක තියාගමු. මට හරියට මතක නැහැ ඔයගොල්ලන්ගේ පොතේ මේ දෙක නම් මේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ මේ දෙක අවශ්‍යද කියලා. මම කොකටත් නිකන් කියන්නම්. ටියුට් එකේ දැන්ටත් තියෙන නිසා. මේ තියෙන process එක. අර ඒ data ටිකක් ඉන් කරායින් පස්සේ ඒ ටික check කරලා ඉවරලා දැන් system එක ඇතුළට ගන්න. දැන් system එක ඇතුළතදී අපි process කරනවා. process එක පාවිච්චි කරලා මේවා සකස් කිරීමක් කරනවා. ඒකට ඒ සකස් කිරීමේදී සකස් කරන ආකාර දෙකක් තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා කාණ්ඩ සැකසුම් ආකාරය සහ මාර්ගගත සැකසුම් ආකාරය කියලා දෙකක්. batch processing කියලා කියන්නේ සාමාන්‍ය data. මේගොල්ලෝ collect කරනවා data set එකක්. මේකට සාමාන්‍ය හොඳම උදාහරණය ඔයගොල්ලන්ට තේරෙන උදාහරණය තමයි ඔයගොල්ලෝගේ අර මොබයිල් ෆෝන් වල විලක් ගත්තොත් එහෙම ඔකේ තියෙනවානේ prepaid and postpaid කියලා එකක්. postpaid ඒ කියන්නේ පසුගියුම් පැකේජ් එකදී කරන්නේ ඔයගොල්ලෝ කතා කරන විනාඩි ගණන් ටික එකතු කරලා ඉවර වෙලා මේ ටික ඔක්කොම එකතු කරනවා 32 33යි. ඊට පස්සේ මාසයේ අන්තිමට මෙන්න මේක විනාඩි ගානට විලා හදනවා. යම් කිසි දත්ත ටිකක් එකතු කරලා ඒ ටික පස්සේ මේ විදිහේ සකස් කිරීමක් කරනවා නම් අන්න ඒවට කියනවා අපි batch processing කියලා. හරි. එතකොට මේකට උදාහරණයක් තමයි පසුගියුම් පැකේජ්. එහෙම නැත්නම් සාමාන්‍ය මේ ක්‍රෙඩිට් කාඩ් වල එහෙම අපි ගොඩක් වෙලාවට ගන්නන්නේ ඔය එක්සැම්පල් එක. මේ එක්සැම්පල් තියෙන්නේ ඔය දෙකම තමයි ගොඩක් වෙලාවට. ක්‍රෙඩිට් කාඩ් එකේ මාසෙම බඩු ගන්න අපට අවසර දීලා ඕන තරම් ගනින් කියලා දෙනවා කාඩ් එක. ඊට පස්සේ අරගෙන ගිහලා මාසෙ අන්තිමට තටි බිලක් හදලා ගෙදෙට්ට එනවා. එතකොට ඒකෙත් එහෙමයි සකස් කිරීම කරන්නේ බිල හදන්නේ මාසෙ අන්තිමට. අන්න ඒ වගේ ඒවා තමයි කාණ්ඩ සැකසුම් කියලා කියන්නේ. ඒතර මාර්ගගත කියපුවා මේකේ මේ ඔන්ලයින් කියපු ගමන් ටක් ගාලා මතක් වෙන්නේ අපි මේ ඉන්ටර්නෙට් එක හරහා කරනවා කිය අදහසක් නෑ. මේකේ තියෙන මේ අදහස නෙමෙයි. මේ ඔන්ලයින් ප්‍රොසෙසින් කියලා කියන්නේ. නැත්නම් මාර්ගගත සැකසුම් කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙච්ච ගමන්ම අදාළ සකස් කිරීම කරන ඒවා. ඒවා තමයි මේ ප්‍රීපේඩ් එකේ ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් එකට කාඩ් එකක් දැම්මොත් එහෙම ওই කාඩ් එක දාලා ඉවර වෙලා විනාඩියක් කතා කරොත් එහෙම ඒ විනාඩිය ඉවර වෙලා ෆෝන් එක තියපු ගමන්ම අර මේ ඔයගොල්ලන්ගේ කාඩ් එකේ තියෙන ක්‍රෙඩිට් එකෙන් අදාළ බැලන්ස් එක අඩු කරනවානේ. ඒක මාසෙ අන්තිමට නෙවෙයි මේ කරන්නේ. එහෙම වුණා නම් එහෙම අපි රුපියල් 100ක් දාලා ඉවරලා රුපියල් 10000ක විතර කතා කරලා ඉවරලා මාසෙ අන්තිමට සිම් එක අල්ලලා විසික් කරනවා නේ. හරි. එතකොට ප්‍රීපේඩ් වල සිද්ධ වෙන්නේ ක්ෂණික. ඒ කියන්නේ ඒකේ සිද්ධ වෙන්නේ ඔන්ලයින් ප්‍රොසෙසින්. එතකොට සාමාන්‍යයෙන් ඔන්ලයින් ප්‍රොසෙසින් නෝදී ප්‍රීපේඩ්. නැත්නම් පෙර ගෙවුම් පැකේජ් වල කාඩ් කනෙක්ෂන් එකක් දාලා කාඩ් එකට රුපියල් 100ක් දාගෙන කතා කරන වගේ දේවල් වල තියෙන්නේ ඔන්ලයින් ප්‍රොසෙසින් එක. එහෙම නැත්නම් බුකින් සිස්ටම් වල තියෙන්නේ ඔන්ලයින් සිස්ටම් එකක්. එක්සැම්පල් එකක් විදියට අපි හිතමු අපි මේ හොටෙල් එක කාමර බුක් කරනවා. ඒතර කාමර ටිකක් බුක් කරායින් පස්සේ මොකද වෙන්නේ? හොටෙල් එකේ තියෙන කාමර අපි හිතමු එහෙම කාමර 5ක් තියෙනවා. මොමින් කියනවා 3ක් තියෙනවා කියමුකෝ. ඔන්න එක කණ්ඩායමක් කාමරයක් බුක් කරනවා. හරි. මේක කරන්නේ එතකොට දැන් මේ කාමරේ බුක් කරපුවම අර කවුරු හරි එක්කෙනෙක් රයිට් ඔන්න එක කාමරයක් බුක් කරා එක කට්ටියක් කියලා කියනවා. ඒ කාමරේ කාට හරි දෙනවා. ඊට පස්සේ තව කාමරයක් බුක් කරනවා. එතකොට ඒකත් හරි. තව එකක් බුක් කරනවා ඒකත් හරි. ඊට පස්සේ ඔහොම මෙයාට තියෙන ටික ඔක්කොම බුක් කරගෙන යනවා. ඊට පස්සේ ඇවිල්ලා හෝටලේට ඇවිත් කාමර ටික වෙන් කරන්න ගත්තම හෝටලේ තියෙන කාමර 3යි මෙයා බුකින් අරන් තියලා 5ක් විතර. එතකොට එතෙන්දී එයා හිර වෙනවා දැන් මොකද කරන්නේ මේ ඉතුරු කට්ටියට මොකද කරන්නේ? රින්ග වල දාන්න වෙනවා මේ කට්ටිය එක කාමරේට 4-5 දෙනෙක් රින්ග වල දාන්න වෙනවා නේ. එතකොට දැන් මේ වගේ බුකින් සිස්ටම් එකක ගොඩක් වෙලාට හෝටල් එක කාමර බුක් කරද්දී ට්‍රේන් එක නැත්නම් බස් එක ෂීට් බුක් කරද්දී ඒ වගේ බුකින් සිස්ටම් වලදී පාවිච්චි කරන්නේ ඔන්ලයින් ක්ෂණිකව අදාළ ප්‍රොසෙස් එක සිද්ධ විය යුතුයි. එතකොට අන්න ඒ වගේ ඒවා තමයි මෙන්න මේ ඔන්ලයින් ප්‍රොසෙසින් කියලා කියන්නේ. රයිට්. යමු ඊගාවට මම හිතනවා මේක නම් ලොකුවට අවශ්‍ය නැති වෙයි කියලා. ඊගාවට තියෙන මේ දෙක නිකන් සාමාන්‍ය සිස්ටම් එකක් ගත්තම සිස්ටම් එකකදී ඉන්පුට් තියෙනවා ඒ ඉන්පුට් එකේ ඊගාව දේ තමයි ඔය සකස් කරපු data ටික ස්ටෝර් කරනවා. හරි. එතකොට ස්ටෝරේජ් ඩිවයිස් ටික ගැන අපි දෙවෙනි පාඩමේදී කියන ලබන සතිය අපි කතා කරනවා. එතකොට ස්ටෝරේජ් කියන්නේ අනිවාර්යයෙන්ම data ටික ස්ටෝරේජ් වර්ග දෙකක් තියෙනවනේ අපිට නේ. හරි. එතකොට data ගබඩා කරන්න පාවිච්චි කරන එක. ඕනෙම සිස්ටම් එකකදී data ඉන් වෙනවා. ඒ ඉන් වෙච්ච ටික ගොඩක් වෙලාට වැලිඩේට් කරනවා. ඊට පස්සේ ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා සමහර අවස්ථාවලදී data ස්ටෝරේජ් එකක්
ගන්නවා නැත්නම් data ආචරණය කරනවා එහෙම නැත්නම් කෙලින්ම ප්‍රතිදානය කරන අවස්ථාවක් තියෙනවා. කොහොමුණත් මෙමරි එක යූස් කරනවා. මේන් මෙමරි එක නැත්නම් RAM එක යූස් කරනවා. සෙකන්ඩරි මෙමරි එකට ගෙනියනවද නැද්ද කියන එක සමහර අවස්ථාවල විතරයි සෙකන්ඩරි එකට ගෙනියන්නේ. හાર્ඩ් එකට ගෙනියන්නේ නැතුව නම් human type කරා print එක ගත්තා මේක close කරලා serve කරන්න නැතුව close කරලා දැම්මා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොමුණත් information system එකදී දත්ත ආචරණ හැකියාව එහෙම නැත්නම් data storage capability එක තිබිය යුතුයි. ඊගාවට output මේක ලොකුවට මම කතා කරන්නේ නැහැ මොකද output device ටික ගැන අපි ඊගාව එකේ කතා කරනවානේ. එතකොට අනිත් මේ ඕනම information system එකදී data output එකක් තිබිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ නේ. අර data ටික ඔක්කොම කළු බෝරයකට දාගෙන යනවා. ආයෙ ගන්න බැරි නම් එහෙම වැඩක් නැහැ. information system එකක් වුණොත් අනිවාර්යයෙන්ම output තිබිය යුතුමයි. එහෙම නැත්නම් ඒ system එකකින් ඇති වැඩක් නැහැ. නිකම්ම output විතරක් තියෙන system උත් නැහැ. database system එකක් නම් ඒකට දත්ත පිටින් ඇතුළත් වෙන්න ඕනේ. සහ දත්ත output එකක් තිබිය යුතුයි. එතකොට ඒ වගේ අනිවාර්යයෙන්ම information system එක මේ අවස්ථා දෙකක් තියෙනවම තමයි. right. හරි. අපි යමු ඊගාවට. ඊගාවට අපි කතා කරමු. දැන් මෙන්න මේක සාමාන්‍ය ගොඩක් වෙලාවල් වලදී ඔයගොල්ලන්ට මෙන්න මේ එක් ශේෂ්ත්‍ර වලට උදාහරණයක් ගන්න ලියන්න කියලා එයි. අපිට මොනවද තියෙන එක්සැම්පල් මේක ලියාගෙන ඉන්න කිව්වද මට? මම අර ඔයගොල්ලන්ට දැනෙන්න නිකන් මතකයක් තියෙනවා කරා වගේ මම කියන ඒවා කරලා නම් පොඩ්ඩක් දාන්න. මෙන්න මේ එක් ෆීල්ඩ් වල ඔයගොල්ලන්ගේ පොතේ ලොකු කොටසක් මේකට වෙන් කරලා තියෙනවා. මෙතන පිටු ගාණක් තියෙනවා. හැබැයි ඒ තරම් දේවල් ඕනේ ඔයගොල්ලන්ට මෙතනින් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ එක් ශේෂ්ත්‍ර වල ඉංග්‍රීසි මීඩියම් කට්ටියට නම් පොඩ්ඩක් මම වචන ටික අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණ දෙයක් නෑ මට කියන ලැප්ටොප්. පළවෙනි එක හෙල්ත් සෙක්ටර් එකේ එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මොනවද පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සරණම් වේද මහත්තුරු අත තියලා උණ බැලුවා නාඩි බැලුවා ওই ටික බලලා ඉවරලා මිනිස්සයාට බෙහෙත් කරා. හැබැයි ඔක ටික දියුණුවා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා බටහිර වෛද්‍ය ක්‍රමයේ එක කතා කරොත් අර මොකද්ද නලාව කියලා කියන්නේ. එතකොට මේක හරහා මුලින්ම ඔක්කොම දේවල් ටික කරා. ඊට පස්සේ අද වෙනකොට හොස්පිටල් එකකට ගියොත් වැඩිපුර තියෙන ටෙස්ට් එක. මේ හැම ඩිවයිස් එකක් ඇතුළෙම තියෙන්නේ IT. එක්සැම්පල් එකක් විදිහට මොනවද උදාහරණ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේදී අපි මුලින්ම ගත්තොත් එහෙම අපිට තියෙනවා ඔයගොල්ලෝ කතා කරන ECG සහ EEG නේද? EEG කියන එක ගන්නම් ECG එක ICD ම නෙවෙයි අර සාමාන්‍ය පොඩි එක තියෙන අර චූටි ප්‍රස්තාරයක් වගේ යන එක. අපි ඒක IT කියලා ගන්නෙ නැහැ. ඒක නිකන් අවුට් වෙන data ටික නිකන් digital device එකකින් ඇඳීමක් විතරයි කරන්නේ. නමුත් EEG කියලා කියන්නේ epilepsy මොකද electronic epilepsograph කියලා කියන්නේ. අර සාමාන්‍ය මොලේට ඔළුවට හයි කරලා මේවා ටිකක් මිනිස්යාගේ ඔළුවට කැලි ටිකක් හයි කරලා ඉවරලා මේ මිනිස්යාගේ ඔළුවේ සිද්ධ වෙන ඔළුවේ නිකුත් වෙන වෝල්ටේජ් සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් හිතනවා කියලා කියන්නේ අපි ස්නායු පද්ධතිය හරහා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවන්නේ නියුරෝන් හරහා ගමන් කරන්නේ ඉලෙක්ට්‍රොනික පල්ස් එක. මේ ඉලෙක්ට්‍රොනික පල්ස් එක තමයි අපිට සංවේදන ලබා දීම කරන්නේ. එතකොට මේ දේවල් ටික ඩිටෙක්ට් කරගන්න තමයි EEG එක පාවිච්චි කරන්නේ. එතකොට ඕනේ නම් හරියටම ඕන නම් ඔයගොල්ලන්ගේ මොලේ තියෙන අදාළ ස්ථාන වලට මේවා ටික හයි කරලා ඉවරලා ඔයගොල්ලෝ කියන දේවල් ටික සම්පූර්ණ එළියට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක එළියට ගන්න පුළුවන් නේ. එතකොට සාමාන්‍යයෙන් පිටරටවල වලදී එහෙම අපි පොලිස් වල වගේ ගිහිල්ලා තඩි බාන්නේ නැහැ. කෙලින්ම මිනිස්සයා මෝහනය කරනවා කරලා ඉවරලා යා හිතන දේවල් ටික 100% ගන්න බෑ. සාමාන්‍ය මට්ටමක් එයාගේ මොලේ ක්‍රියාත්මක වන ආකාරය මේ ඩිටෙක්ට් කරන්න පුළුවන්. සහ ඔයගොල්ලෝ කවුද ලෝකේ තාර්කික මුහුත් කියලා පැරලයිස්ලා ඉන්නේ. පැරලයිස්ලා හිටියනේ. ඉංග්‍රීසි කවුරු හරි එක්කේ මට මතක නෑ නම නා. මේ එයාගේ අන්තිමට කරලා තිබ්බෙත් එයාගේ සම්පූර්ණ ඇඟ සම්පූර්ණ පැරලයිස්ලා තිබුණේ. නමුත් මොලේ වැඩ කරා. ඒ මොලේ හිතන දේවල් එයාගේ තර්කණය එළියට ගත්තේ මේ වගේ පද්ධතියක් හරහා. කොහොමද කරන්නේ? සෞඛ්‍ය ශාස්ත්‍රය හරහා අපි
EEG වගේ දේවල් ගන්න ECG දිගට වැරදි නැහැ. නමුත් ECG වල අලුත් මැෂින් එක සහ ඔය අපි දකින මෙහෙදි දකින ECG මැෂින් එක අපි IT කියලා ගන්නෙ නැහැ. අලුත් එක ඩිජිටල් එක. ඒක ඉලෙක්ට්‍රොනික නැත්නම් ICT එක්ක යන මැෂින් එකක්. ඊට පස්සේ අපි කතා කරන MRI වගේ එකක් ගත්තොත් එහෙම මේ MRI එකත් MRI කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් වලින් පාවිච්චි වෙන මැග්නටික් ෆීල්ඩ් එකෙන් මෙයා කරන එක. මේකත් අපි කතා කරන්නේ සම්පූර්ණ අංශක 360ක් මේ ස්කෑන් කරන්න පාවිච්චි කරන එකක් නේ. ඒකට මේකත් අපි ගන්නෙ මේ ICT වලින් ආපු දෙයක් විදියට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ડોක්ටර් කියන එක. ඔන්ලයින් ડોක්ටර් කියන එක මම හිතන්නේ මේක අපිට ඉස්සර දැන් සාමාන්‍ය මේ උගන්නන්න පටන් ගන්නකොට මිනිස්සුන්ට කියනකොට ඒක කොහොමද වෙන්නේ වගේ දේවල් තිබුණා. නමුත් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මේ දේවල් අපි දැක්කා. ડોක්ටර් ඉන්නේ එක තැනක, මිනිස්සු ඉන්නේ තවත් තැනක. ඒතකොට මිනිස්සු තමන් අතේ තියෙන ඩිවයිස් වලින් තමන්ගේ තියෙන සියලුම තත්ත්වයන් ටික මේ කම්පියුටර් එක හරහා ඉන්ටර්නෙට් හරහා ડોක්ටර් ගාවට යනවා. එතකොට ડોක්ටර් ගාවට අපි ගිහිල්ලා උණ කට්ට තියලා උණ බලනවා වගේ අතේ බැඳපු බෑන්ඩ් එකෙන් එයාගේ ටෙම්පරේචර් එක ගන්නවා. ඊට පස්සේ හાર્ට් පල්ස් එක එතනින් ගන්නවා. ඊට පස්සේ ඔක්සිමීටර් එක වගේ මෙයාගේ ඔක්සිජන් ප්‍රතිශත ඒ බලන්න ඕනේ සියලුම විස්තර ටික මිනිස්සයා ඉන්නේ ගෙදර ડોක්ටර් ඉන්නේ හොස්පිටල් එකේ ගෙදර ඉන්න මිනිස්සයාගේ විස්තර ටික ලබා ගැනීමක් කරනවා. එතකොට මේ වගේ ඔන්ලයින් ડોක්ටර් කියන concept එකත් මේක හරහා ආපු එකක්. ඊට පස්සේ සියලු බොහෝ පර්යේෂණ සිද්ධ කරන්නේ chemical based පවා computer based system කියන්නේ embedded system කියලා කියන අපි රොබෝ පද්ධති හරහා තමයි ගොඩක් වෙලාවට මේ පර්යේෂණ කටයුතු ටිකක් මේ වෙනකොට සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඔතෙන්දී අර රූප image processing කියලා රූප අඳුරා ගැනීම මේක ඇතුලේ තියෙන විවිධ කොටස් ඊට එහෙම නැත්නම් මේ තියෙන මොනවද වෛරස් බැක්ටීරියා හෝ දිලීර වගේ જાති නැත්නම් සුද්ධ ජීවීන් මේගොල්ලෝ අඳුරා ගැනීම සිද්ධ කරන්නේ දැන් තියෙන IT හරහා. IT වල ලොකු උදව්වක් කරලා තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රය. ඊට අමතරව මම හිතන්නේ අර මේක ඔයගොල්ලන්ගේ එකේ තියෙනවා මේ වෛද්‍යවරයෙක් සාමාන්‍ය ඔන්ලයින් ડોක්ටර් කෙනෙක් සර්ජරි එකක් කරනවා කොහේ හරි ඈත තැනක. එතකොට එතන නැහැ සර්ජන් කෙනෙක්. එතකොට මේ සර්ජන්ට පුළුවන් වෙන කොහේ හරි තැනක ඉඳන් CCTV එකක් දාගෙන එතන සිද්ධ වෙන දේවල් ටික චෙක් කරන්න. සර්ජරි එකක් කරනකොට සර්ජන් නෙමෙයිනේ සර්ජරි එක කරන්නේ. සර්ජන් ඉන්නේ එතන කන්සල්ට් වෙනවා. එයා තමයි සියලු විස්තර මෙහෙම වෙන්න ඕනේ කියන කන්සල්ට් එක කියන්නේ. එතකොට ඒ වගේ ඒ අදාළ සර්ජරි කරන්නේ මීට කිලෝමීටර් 100ක් 200ක් ඈතින් වෙන්න පුළුවන්. ડોක්ටර්ට පුළුවන් තමන් ඉන්න තැන ඉඳලා හරියට උපදෙස් දෙන්න. ඒකේ වාසිය ගත්තොත් එහෙම ડોක්ටර් හැම තැනටම ડોක්ටර්ස් නැති අවස්ථාවදී ડોක්ටර් කෙනෙක් ඉන්න තැනකින් උදව්ව ගන්න පුළුවන්. ඒ වගේම මේ ડોක්ටර්ගේ කාලය සමහර විට එක සර්ජරියක් කරාන් පස්සේ යාට ආයෙ වෙන වැඩක් නැති වෙනවා. ඒකට ඒ කාලය වෙනත් තැනකින් තියෙන හොස්පිටල් එකකට දෙන්න පුළුවන්. ඒකට ඔය වගේ මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ අපි මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ කියන එක ඔයගොල්ලෝ පොඩි එක්සැම්පල් දෙකක් ලියාගන්න. හරි. මම ලිව්වා ECG එක MRI කියන එක. ඊට අමතරව ඔන්ලයින් ડોක්ටර්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දවස්වල අහලා ඇති ඕඩොක් කියලා එකක් යනවා ලංකාවේ. හරි. ඔන්ලයින් ડોක්ටර් කියන එක තමයි ඈ. මේකෙදිත් අපිට පුළුවන් ડોක්ටර් ඔන්ලයින් channel කරන්න. එතකොට අර අපි හොස්පිටල් එකකට ගිහිල්ලා ඉවරලා මේ බෙහෙත් ගන්න. ඒ හා සමානව එයා ගෙදර ඉඳන් බලනවා. එතකොට මෙතෙන්දී හැබැයි ටෙස්ටිං කියන පාර්ට් එක තාම ඇවිත් නැහැ. අපේ ප්‍රශ්න ඇහිීම විතරයි කරන්නේ. මේ ප්‍රශ්න අහනවා එයා අපිව බලනවා වීඩියෝ කෝල් එකක් විදිහට වැඩ කරන්නේ. එතකොට ඒ හරහා වෛද්‍යවරයාගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් ඕඩොක් එක හරහා. හරි. ඊ channelling කියන එක මෙතෙන්ට ඊ channel කමන්නේ. ඒ ડોක්ටර් කෙනෙක් channel කරන්නේ පාවිච්චි කරන්නේ. ඊ channeling වගේ එකකුත් සාමාන්‍යයෙන් අපි ගමු සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන දේවල් කියලා. ඒකට ඔන්න ඔය වගේ දේවල් තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන වෙන්නේ මේකට මොනවා හෝ උදාහරණ සාම්පල් දෙකක් තුනක් ලියන්න ඕන නම් හරි. හරි. හෙල්ත් සෙක්ටර් එකට මෙන්න මේ වගේ දේවල් ටිකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ. හරි. right. ඕනනම් මම හිතන්නේ මෙතන ඔයගොල්ලන්ගේ ඉස්සෙල්ලේ දැන් මම PDF එක print කරන්නත් දන්නේ නැහැ. දැක්කේ නැත්නම් පොඩි නෝට් එකක් පොළ කැලලක හරි දාගන්න. පස්සේ අමතක වෙයි. EEG, ECG, MRI, CT දාගත්තට කමන්නේ. CT ඊට පස්සේ ඕඩොක් වගේ ඒවා
පස්සේ channelin වගේ දේවල් ඒ මොනවා හරි කමන්නේ දාගන්න ටික. හරි බිස්නස් වලදී මේ ටික ඔක්කොම ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මම නිකන් අර මතක් කිරීමක් විතරයි කරන්නේ. බිස්නස් වලදී ඔන්ලයින් බිස්නස් ඔයගොල්ලෝ දන්නවා. අපි ගත්තොත් මේ බිස්නස් වල පැති ගොඩකට අපි පාවිච්චි කරනවානේ. එකක් අපිට මාකටිං වලට. යම් කිසි දෙයක් ප්‍රසිද්ධ කරන්න මාකටිං වලට මොනවද පාවිච්චි කරන්නේ? වෙන ඕනේ Facebook එකේ ඇඩ් එකක් දානවා කියලා කියන මාකටිං නේ. හරි. එතකොට එහෙම නැත්නම් අපි ලංකාවේ තියෙන ඉක්මන් කියන එක. ඉක්මන් කියන්නේ මාකටිං ටූල් එකක්. හරි ඒකේ අපිට බඩු මිලදී ගන්න බැහැනේ. අපිට විස්තරේ බලා ගන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ දැන් නම් ඔප්ෂන් එකක් තියෙනවා මොකද පර්චේසින් වලට. සාමාන්‍යයෙන් මේ ඉක්මන් කියන එක හැදුවේ මාකටිං. මාකටිං ඇත්තට මෙතන ඒගොල්ලන්ගේ ගියේ ඉක්මන් කියන එකේදී මුලින්ම ඔක ෆ්‍රී ගියේ. ඒකට ඒගොල්ලෝ AdSense හරහා මේ සල්ලි ගෙවුවා. දැන් සල්ලි ගන්නවා ඇඩ් දාන්න. හැබැයි එතන මාකටිං වලට යනවා. ඊට අමතරව අපි දැන් eBay එකක් එහෙම දරාස් වගේ එකක් ගත්තොත් එහෙම ඒක ඔන්ලයින් කියන්නේ ඒක කෙලින්ම ඉස්සෙල්ලා එක ඇඩ්වර්ටයිසින් මම කියවා ඇඩ්වර්ටයිසින් ඊට පස්සේ අර වගේ ඒවා මාකටිං භාණ්ඩ විකිණීම සඳහා එනත e-business සඳහා තමයි මේ ඒ දේවල් පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපිට ප්‍රචාරණ කටයුතු සඳහා එහෙම නැත්නම් විකිණීම සඳහා ඊට පස්සේ ඊට අමතරව පිටස් එකක් ගොඩාක් පස්සේ ඔබයි තියෙන accounting වගේ දේවල් HR management මේ මානව සම්පත් කළමනාකරණය මේ වගේ හැම ශේෂ්ත්‍රයක ව්‍යාපාරයක තියෙන හැම ශේෂ්ත්‍රයකටම මේ IT කියන එක වැදගත් වෙනවා. එක්සැම්පල් කීපයක් ලියාගමු ඕනේ නම්. හරි. විකුණුම්කරණය නැත්නම් sales management ඊපස්සේ ප්‍රචාරණ කටයුතු advertising ඊපස්සේ මූල්‍යමය කටයුතු financial management ඊට පස්සේ මොනවද පාවිච්චි කරන්නේ marketing analysis සමීක්ෂණ නේ marketing analysis සමීක්ෂණ ඒ කියන්නේ marketing analysis කියලා කියන්නේ අපිට බොහොම ලේසියෙන් e-banking online banking වගේ දේවල් වලට banking research කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනවද භාණ්ඩ විකුණන්න කිව්වම මේ research කියන එක සිද්ධ වෙනවා හැමතැනම. සාමාන්‍යයෙන් search engine වල තමයි ගොඩක් වෙලාට මේක බලන්නේ මිනිස්සු වැඩිපුර මොනවද හොයන්නේ. එතකොට ඒ වලට වෙනම analyzing tools ටිකක් දාලා ඉන්නවා. tools තියෙනවා අපිටත් ඕන කරන්න පුළුවන්. කියන්නේ ඒගොල්ලෝ facility දීලා තියෙන ඒ tools අපිට පාවිච්චි කරන්න. එහෙම tool එකක් කරා මිනිස්සු මොනවද හොයන්නේ? මිනිස්සු වැඩිපුර හොයන්නේ මොන වගේ රේන්ජ් එකක ඒවද? මොන වගේ ප්‍රයිස් වල ඒවද? එතකොට ඒ වගේ විශ්ලේෂණය කරලා බලන මිනිස්සුන්ගේ රික්වයර්මන්ට් එක මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒකට අන්න ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් බිස්නස් වල සිද්ධ වෙනවා. මොනවා හරි කමන්නේ දෙකක් තුනක් ලියා ගන්න පුළුවන් වුණොත් ඇති ඈ. හරි. මේවා සාමාන්‍යයෙන් ලියන්න එනවා. හරි. මෙන්න මේ වගේ සෙක්ටර්ස් වලදී එක්සැම්පල් එකක් දෙකක් දාන්න කියලා එනවා. එතකොට ඒවා සාමාන්‍ය හිතලා ලියන්න පුළුවන්. දලා දහසක් කරන් ඉන්න. এডুকেෂන් වලදී ඔයගොල්ලෝ කියන්න පුළුවන් এডুকেෂන් වල පළවෙනි එක මම කියන Zoom වලින් උගන්වනවා නේ. මම හිතන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින් ওই කතන්දර කතා කරනවා. මේ කොරෝනා ප්‍රශ්නෙට කලින් අපි මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක කිව්වම මේ ඔන්ලයින් උගන්වනවා කිව්වම ළමයි ඔක හිතන්නේවත් නැහැ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම අපි කියන්නේ යුනිවර්සිටි වල මෙහෙම දේවල් කරනවා කියලා. යුනිවර්සිටි වල ওই platform තියෙනවා. හැබැයි ඒක කෙරෙන්නේ නැහැ.
ළමයි ජීවිතේදී ඔයෙන් ඉගෙන ගත්තේ නැහැ. නමුත් අද වෙනකොට මේ විදිහට තව අවුරුද්දක් විතර ගියොත් පන්ති කාමරයක ළමයි ඉගෙන ගන්නවා කියන එක ළමයිට නිකන් අමුතු දෙයක්. right සාමාන්‍ය අපි ඉගෙන ගන්න කාලෙදී එහෙම ওই වගේ platform අපි කතා කරනවා මෙහෙම කරන්න පුළුවන් මෙහෙම තියෙනවා කියලා. හැබැයි ඒ කාලේ තිබ්බ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක ওই වගේ දේවල් කරන්න බෑ. සාමාන්‍ය වෙනත් රටවල වල රිසර්ච් විදිහට තිබුණා. ඒගොල්ලෝ ඒව ඇප්ලයි කරා. නමුත් ඒක අතිසාර්ථකයි. මොකද මේ ස්පීඩ් එකත් එක්ක අර ඒ කියන දේවල් වලින් 175ක්ම පේන්නේ නැහැ අනිත් පැත්තේ කෙනා. දැන් අපිට මෙච්චර ටෙක්නොලොජි දැන් ෆයිබර් එහෙම නැත්නම් 4G 5G තියාගෙන ඒත් අපිට හරියටම සිග්නල් ටික නැහැනේ. ඒකට මේ වගේ තියද්දි මීට කලින් තිබ්බේ ADSL ඩයල් අප් කනෙක්ෂන් කියන જાතියෙන් තමයි අපි ගියේ. එහෙම තියද්දි අපිට වීඩියෝ එකක්වත් බලා ගන්න බෑ හරියට. මේ එතකොට මේ වගේ මට්ටමකදී හරි අමාරුයි. නමුත් අද වෙනකොට මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක සෑහෙන හොඳ මට්ටමකට ඇවිල්ලා. මේකේ ඒ දවස්වල වැඩිපුරම ළමයි කිව්වේ උගන්නන්නට ප්‍රොජෙක්ටරයක් පාවිච්චි කරනවා. এডুকেෂන් රයිට් වැරදි නැහැ. එහෙම නැත්නම් PowerPoint presentation app පාවිච්චි කරනවා ඔන්ලයින් උගන්නන්න. ඒකට ඒ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් මේ දවස්වල කිව්වේ. දැන් අපිට ඊට වඩා ගොඩාක් එහා ගිය දේවල් කිව්වේ. මොනවද තියෙන්නේ? ඔන්ලයින් ටීචින් කියන එක අපි කියමු. ඒකට අපිට හරියටම කියන්නේ මොකද්ද? ඔන්ලයින් ටීචින්ම තමයිනේ මාර්ගගත අධ්‍යාපනය කියලාම තමයි කියන්න වෙන්නේ. ඔකට මාර්ගගත අධ්‍යාපනය කියලා කියමු. ඒකට ওই මාර්ගගත අධ්‍යාපනය කිව්ව එක ඇතුලේ තව ಜಾති ගොඩක් තියෙනවා. එකක් අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඔන්ලයින් මොනවාද දැන් සාමාන්‍යයෙන් අපි මේ උගන්වනවානේ. මේක නිකම්ම වීඩියෝ එකක් දාලා YouTube එකට වීඩියෝ එකක් දාන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන්නේ දැන් ඊට එහා ගිහිල්ලා ඉන්ටරැක්ටිව් කියලා කියන දෙපැත්තටම තොරතුරු යන. YouTube එකේ යන්නේ කවුරු හරි දාපු වීඩියෝ එකක් අපි බලනවා. ටීවී එක බැලීමට හා වැඩි වෙනසක් නැහැ. ඒකෝට දැන් ඉන්ටරැක්ටිව් එකේදී ඒ කරන්නේත් එහෙම තමයිනේ. මම උගන්වනවා ඔයගොල්ලෝ අහගෙන ඉන්න. සාමාන්‍ය ඕකේදී හරියට ගත්තොත් එහෙම තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ සාමාන්‍ය මැසේජ් එකක් දානවන්නේ. ඒකට අපි සාමාන්‍ය හරි ක්‍රමයට මේක හුරු වුණාම ඔයගොල්ලොත් කතා කරනවා මමත් කතා කරනවා. හැබැයි ඒක හැමෝම කතා කරන්න ගත්තොත් කන්ට්‍රෝල් එකක් නැහැනේ. ඒ හින්දා අර ඩිසිප්ලින් ටිකක් හදාගන්න ඕනේ. මේ ඩිසිප්ලින් ටික හදාගෙන තමයි දෙපැත්තටම අදාළ දේවල් ටික යන්න ඕනේ. අපි දැන් වීඩියෝ ටික හිම ඔෆ් කරලා දාගෙන යන්නේ නේ. මේක ඇත්තටම වීඩියෝ ටිකත් එක්කම යන්න ඕනේ. එතකොට තමයි සාමාන්‍ය මම කියන දේ ඔයගොල්ලන්ගේ මූම් ටික දිහා බලනකොට සාමාන්‍ය මට්ටමින් තේරෙනවා. හැබැයි වීඩියෝ ටික ඔන් කරගත්තම බෑන්ඩ්විඩ්ත් එක ෂෙයා වීමත් එක සමහර අයගේ සිග්නල් කියන වෙලාවල් වලදී ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. හරි. ඒතකොට අමන්නේ අපි දැනට මෙහෙම යන් මේ වෙච්ච ක්‍රමේ. කොහොමවත් මේකේ වාසිය අවාසිය දෙපැත්තම තියෙනවා. අපි එකක් ලියමු ඔන්ලයින් এডুকেෂන් කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය ඔන්ලයින් මොනවා හරි දේවල් ටිකක් ටියුටෝරියල් හොයාගන්න. ඒ කියන්නේ අවශ්‍ය තොරතුරු සොයාගන්න පුළුවන් නේ. අධ්‍යාපනයට අවශ්‍ය තොරතුරු සොයා ගැනීම කියන එකත් এডুকেෂන් වලට අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්ලයින් එක්සෑම් දැන් ගොඩක් එක්සෑම් තියෙන ඔන්ලයින්. ඔයගොල්ලන්ට තිබුණා නියමයි ගෙදර ඉඳන් ලිව්වේ නේ. කැම්පස් වල එක්සෑම් ඔක්කොම තියෙන්නේ ඔන්ලයින් දැන්. හරි ෂෝක් සාමාන්‍යයෙන් මේ දවස් ටිකේ නෑ. මේ පහුගිය දවස් ටිකේ කැම්පස් ළමයි සෑහෙන ගානක එක්සෑම් මම මෙහි ඉඳන් ලිව්වා. ලියලා දෙන්නේ නැහැ. එහෙම ලියලා දෙන්න හොඳක් නැහැ. කිව්වයින් පස්සේ කරලා දෙන්න කරන්න දෙයක් නැහැ. ඒක එහෙම නොවුනා නම් එහෙම ළමයා පාස් නොවුනොත් ප්‍රශ්නයක් වෙනවානේ. එතකොට ගොඩක් වෙලාවට ගෙවල් ඉඳන් කර ඔන්ලයින් එක්සෑම් කියන එක ලංකාවේ සාර්ථක නැහැ. මොකද ලංකාවේ තියෙන ඔය වගේ හොර වැඩනේ වැඩිපුර. පිටරට නම් අම්මලා තාත්තලා ජීවිතේට වචනයක් කියා දෙන්නේ නැහැ එක්සෑම් එකේ. මොකද අම්මලා තාත්තලාත් බලන්නේ ඇත්තටම ළමයාගේ හරි මට්ටම මොකක්ද කියන එක දැනගන්නනේ. නැත්නම් අපි බොරුවට මෙහෙන් කරලා එක්සෑම් පාස් කරගන්නවා. කොහොම හරි කරලා කොපි කරලා එක්සෑම් පාස් කරනවා. ඊට පස්සේ ඒ එක්සෑම් එකේ දිසාසිකට ළමයාට ඔහේ හරි දැනක ජොබ් එක යම් සෙට් වෙන්නේ. ඒ ජොබ් එකට ගියායින් පස්සේ ඒ ජොබ් එක කරගන්න බැරි වෙනවා. right ලංකාවේ මේ වෙනකොට නම් හැමතැනම ඔන්ලයින් එක්සෑම් ටික ඔක්කොම ඔන්ලයින් යන්නේ. ප්‍රොජෙක්ට් ටික ඔක්කොම ඔන්ලයින් යන්නේ. හරියටම ගියොත් එහෙම කැම්පස් 3ක විතර ප්‍රොජෙක්ට් ටිකුත් කරා. ළමයි ටික
ඒගොල්ලන්ට software පොඩි software ටිකක් හදන්න පුළුවන් අන්තිම software හදාගන්න බැලුවා සර් භාගයක් හදලා තියෙන්නේ මේ ඉතුරු ටික මම මේ කරලා දෙන්න කිව්වා ඒ භාගය අරන් ආපුවම භාගය කියලා කියන්නේ හෝම් පේජ් එකේ ඉන්ටර්ෆේස් එක විතරයි ඊට පස්සේ මම ඒක ඒවන හැදුවේ නෑ ළඟ තියාගෙන හැදෙව්වා හදලා ඉවරලා ඔක්කොම දේවල් ටික කරා ඒ ලොකු අයිඩියා එකක් තිබුණේ අන්තිමට ප්‍රසන්ටේෂන් එකේ ඉතින් දැන් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවානේ ළමයා එහා පැත්තේ ඉඳගෙන මේක කරන්න බෑ ප්‍රශ්න ඇහුවොත් එහෙනම් මට ප්‍රශ්නයක් වෙනවා කියලා දැන් එතකොට මට ඉඳගෙන ඉන්නත් බෑ මොකද වීඩියෝ ඔන් කරන්නේ නැතුව ප්‍රසන්ටේෂන් එක කරන්න දෙන්නේ නැහැ කැම්පස් අන්තිමට වීඩියෝ එක ඔන් වෙන පැත්තේ ළමයා ඉඳගෙන මම අනිත් පැත්තේ ඉන්නවා අර එහෙම ප්‍රශ්නයක් ආව ගමන් මම කොලේක ලියලා දෙන්න ඕනේ මෙන්න මේක තමයි ඒකට උත්තරේ ඔන්න ලංකාවේ ඔන්ලයින් ඩිග්‍රී වැරදි සාමාන්‍යයෙන් එහෙම වෙන්න හොඳ නැහැ ඊට පස්සේ මම ඊට පස්සේ කිව්වා ඔය ආපහු පාර ප්‍රොජෙක්ට් එක එහෙම පිටින් කරගන්න මොකද පේපර් එක කෙසේ වෙතත් ප්‍රොජෙක්ට් එක කරන්න බැරි නම් ඒ এডুকেෂන් එකේ වැඩක් කියන්නේ ඉගෙන ගන්න එකේ වැඩක් නැහැ ඩිග්‍රී එකේ වැඩක් නැහැ නේ ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ගිහලා මේ මොනවා හරි software එකක් හදන්න ගියොත් එහෙනම් ජීවිතේට කොට දාන්න බෑ හරි එතකොට ඔන්න ওই වගේ දේවල් ටිකක් ඊට පස්සේ කවුන්ට් ස්මාර්ට් බෝඩ් එක නේ ස්මාර්ට් ටෙක්ස්ට් බුක් ස්මාර්ට් බෝඩ් එක ඔය වගේ දේවල් ගොඩක් ආවා අපිට මේ এডুকেෂන් වලට හරි ඊට පස්සේ අමතක කරන්න එපා සාමාන්‍ය සරල මට්ටමේ මුලින්ම තිබ්බ මේ තොරතුරු හොයාගන්න එක ඔන්ලයින් වලින් අපි අධ්‍යාපනයට අවශ්‍ය ඕනෙම තොරතුරක් හොයාගන්න පුළුවන් ඒකත් අපිට ගන්න පුළුවන් මොනවා හරි කමන්නේ එක්සැම්පල් දෙකක් හෝ තුනක් ලියාගන්න ස්මාර්ට් බෝඩ් එක ඊට පස්සේ ප්‍රසන්ටේෂන් ඔන්ලයින් এডুকেෂන් ඔන්ලයින් එක්සෑම් ඔන්ලයින් සෙමිනාර් මොකක් හරි කමක් මට ඔයගොල්ලෝ දාන්න බෑ සංචාරක කර්මවල ටුවරිසම් වලදී IT පාවිච්චි වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ට හිතන ඒවා එකක් දෙකක් දාන්න බලන්න. හැමෝම දාන මැප් එක හරි. මැප් එක දැන් මෙතන හැටියට නම් සංචාරක හරිම විදිහට ගත්තොත් මැප් එක අපි ගන්නේ ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ. මැප් ලොකේෂන් හොයාගන්න ඕකක් පුළුවන් නේ ඔය සංචාරක හරි. මැප් එකට අමතරව තව මොනවද තියෙනවද? ඒක හෝටලයක් බුක් කරන්න බුකින් සිස්ටම් සාමාන්‍ය වෙබ් එකක් කරා ඩෙස්ටිනේෂන් ඊට පස්සේ දැකලා තියෙන ට්‍රිප් ප්ලෑනර් කියලා එකක්. ඔයගොල්ලන්ගේ ට්‍රිප් ටික සාමාන්‍ය අපේ ලංකාවේ නේ කන්සෙප්ට් එක නේ අපි කරන්නේ කට්ටිය එක කතා කරලා ප්ලෑන් කරන එකනේ. ප්ලෑන් විතරයි අපේ තියෙන අපි කවදාවත් ට්‍රිප් එකක් නැහැ නේ. මේ සාමාන්‍ය පිටරටවල වලදී ඔයගොල්ලෝ දන්නවා මේ ඒගොල්ලන්ගේ තියෙන මේකත් එක්ක ජොබ් එක කරලා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මාස කීපයක් තියෙනවා මම හිතන්නේ මාසයක් විතර වගේ නිවාඩු දෙන එක අනිවාර්යයෙන් කරනවා. ඒ නිවාඩුවේදී ඒගොල්ලන්ට කියන්නේ හිත සැහැල්ලු කරගන්න මොකක් හරි කොහේ හරි යන්න කියලා. ඒතර ඒ ලොකේෂන් වලට ඒගොල්ලන්ට ගයිඩ් දෙනවා මෙන්න මේ වගේ තැන් වල. ඒකට ඒ ට්‍රිප් ප්ලෑනර් මේ ප්ලෑන් කිරීම සඳහා විවිධ ආකාරයේ software තියෙනවා. ඒකට ඒ වගේ දේවල් හදන්න පුළුවන් ප්ලෑන් කර හිටියා මේකක් හදන්න අපේ ඒරියා එක ටුවරිසම් වලට හොඳ ඒරියා එකක් නේ. ඒ ටුවරිසම් වලට හොඳ ඒරියා එකට හොඳ කන්සෙප්ට් එකක් එක්ක කන්සෙප්ට් මගේ නෙවෙයි. සාමාන්‍ය මේ පැත්තේ ටුවරිසම් කරන හොටෙල් එකක තමයි කන්සෙප්ට් එක දුන්නේ. මේ software එක හදන්න කියලා. රික්වයර්මන්ට් එක නමුත් අතරමඟ නතර වුණා. මේ දැන් ටුවරිසම් කියන එක ඇත්තෙම නැහැ. ඒකට මේකට ඕනනම් map කියන එක Google map හරි map කියන එක හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ booking වගේ දෙයක් දාගන්න පුළුවන්. ලොකේෂන් හෝ ඩෙස්ටිනේෂන් ටිකක් හොයාගන්න ලොකේෂන් හොයාගන්න ඒ වගේ මොනවා හරි සංචාරක කර්මාන්තයේ තියෙන දේවල් ටිකක් දාගන්න හරි ට්‍රිප් ප්ලෑනර් ට්‍රිප් ඕගනයිසර් ට්‍රිප් ප්ලෑනර් ඒ වගේ දේවල් ටික චාරිකා සිංහල වචනයක් නිකන් දාගන්න චාරිකා සැලසුම් කිරීම හෝ ඒ වගේ දේවල් හරි මීඩියා මාධ්‍ය කියන එක නම් සෝෂල් මීඩියා වල සෝෂල් මීඩියා කියලා කියන්නේ මාධ්‍යනේ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර මාධ්‍ය කිව්වේ මේ පත්තරේ තමයි මාධ්‍ය කිව්වේ. ඊට පස්සේ ටීවී එක, රේඩියෝ එක ඔය වගේ දේවල් තමයි. දැන් මීඩියා කියන එක ගත්තන් පස්සේ සාමාන්‍ය වෙබ්සයිට් එකක් කියලා කියන්නේ මීඩියා එකක්. ඊට පස්සේ සෝෂල් මීඩියා යනවා වෙනමම. ඒක වෙනම කන්සෙප්ට් එකක්. ඊට පස්සේ අපි කතා කරන
chatting system, chatting no messaging, message පාවිච්චි කරනවා සමාජ මාධ්‍ය මේ දේවල් උදාහරණ විදිහට ලියාගන්න. සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, video conferencing, yeah, conferencing දාමනේ කියන්නේ අර seminar වගේ වගේ කියන්නේ conference කියලා කියන්නේ meeting එකක් කියන එක නෙවෙයි උතෙන්දී. දැන් සාමාන්‍ය අපි පැහැදිලි කිරීම කරන්නේ කවුරු හරි කෙනෙක් දාලා online දානවා ඒක. ස්ට්‍රීම් කරලා දාන මොකක් හරි වීඩියෝ එකක්. මේ වගේ දේවල් තමයි ගන්නෙ. one එක conferencing දා ගන්න ඕන නම්. ඒකට මොනවද ලිව්වේ? සමාජ මාධ්‍ය, social media, ඊට පස්සේ message system. ඒවට බැරි වෙලාවත් example ලැහුවොත් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් වෙයි. social media වලට example ලියන්න පුළුවන් ඕන තරම්. messaging වලටත් ඕන තරම් පුළුවන් නේ. කට්ටිය Telegram පාවිච්චි කරනවා. Telegram එකේ මොනවද තියෙන වාසි සහ අවාසි? WhatsApp වලට සාපේක්ෂව. සාමාන්‍ය මොන වගේ වාසි අවාසිත් තියෙන්නේ? මම දන්නේ නැහැ. මම වැඩි යූස් කරන්නේ මම ඔය social media වල කියම නැති මට්ටමේ ඉන්නේ. ඔයගොල්ලෝ මගේ account එක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ක්ලාස් කරායින් පස්සේ ක්ලාස් එකේ ඇඩ් එක ඇරෙන්න මම හිතන්නේ සකර්බර්ග් ඕක පටන් ගත්ත කාලේ නම් account මේ Facebook එකේ ඉතින් මම post කරනම් 20ක් 30ක් මක් දාලා ඇති. අනුදානේ වල like එකක් දාන, share එකක් දාන ඇරෙන්න මගේම කියලා post එකක් දාන්නේ. ගෙදර තියෙන කොහොමද ඒක පුසයි බල්ලයි ගහලා දැම්මේ දාලා නැහැ. social media අතරම අද ලොකු දෙයක් කරලා තියෙනවා. ලොකු පරිවර්තනයක් රටේ කරලා තියෙනවා. ඒක හොඳ සහ නරක කියන දෙකටම කොහොම වුණත් කවන්නේ ඔයගොල්ලෝ හැම දෙයක් ගැනම මේක social media එකත් එක්ක යන දේවල් ඔයගොල්ලන්ට මේව ලියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි government sector එක රාජ්‍ය සේවය රාජ්‍ය ආයතන වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සේවා මොනවද? online service. ඔව් සාමාන්‍ය අපිට ඒගොල්ලන්ගේ government sectors එකට government එක පැත්තෙන් ඒගොල්ලන්ගේ website එක පවත්වාගෙන යන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ client ලාට අවශ්‍ය වෙන information තොරතුරු ටික ලබා දීමේ හැකියාව තියෙනවා. ඒකට අපිට web කියන එක දාමුකෝ අපි government sector එකට web කියන. ඊට පස්සේ අමතර information system ගත්තොත් එහෙම අපිට අද වෙනකොට පුළුවන් අර මේ revenue license එක කියලා කියන්නේ ආදායම් බලපත්‍රය revenue license online ගන්න පුළුවන්. birth certificate online කියන එක total ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් ගන්න බෑ. හැබැයි ඉස්සර වගේ අර මේ ඔයගොල්ලෝ birth certificate කියන විදිහ දැක්කම එහෙම සාමාන්‍ය ඔයගොල්ලෝ ඉපදුනායින් පස්සේ අදාළ සහතිකය එවනවා AGPS එකට. AGPS එකේ පොතක් හදනවා. මේ පොත් ටික රාක්කවල ගබඩා කරලා තමයි තිබ්බේ. ඊට පස්සේ ওই දේවල් ටික ඔක්කොම දැන් සිස්ටම් එකකට දාලා තියෙනවා. ස්කෑන් කළා සම්පූර්ණ 1960 පස්සේ මම 70 පස්සේ සියලුම උපැන්න සහතික ටික ස්කෑන් කරලා දාලා තියෙන සිස්ටම් එකට. ඔක එතන දැන් එතකොට සිස්ටම් එකක් තියෙනවා. හැබැයි මේ සිස්ටම් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ ඕගොල්ලන්ට. නමුත් ලංකාවේ ඕනෑම තැනක ඉස්සර නම් ගිනිගත්තේනේ ඉපදුනා නම් ගිනිගත්තේනේ AGPS එකෙන් තමයි ඒ බර්ත් සර්ටිෆිකේට් එක ගන්න. නාවලපිටියේ ඉපදුනා නම් නාවලපිටියේ AGPS එකෙන් තමයි බර්ත් සර්ටිෆිකේට් එක ගන්න. නමුත් අද එහෙම නැහැ. කොළඹ ඉපදිච්ච කෙනාට මේ අබගම AGPS එකෙන් එහෙම නැත්නම් නාවලපිටියේ ඉපදිච්ච කෙනාට නුවරින් ගාල්ලෙන් ඕනම තැනකින් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ එකක් ඉඳලා තමයි. එතකොට අපි බර්ත් සර්ටිෆිකේට් කියන එකක් ගන්න පුළුවන්. වෙන සහතික නිකුත් කිරීම ඊට පස්සේ වාහන ආදායම් බලපත්‍ර අය ඔයගොල්ලන්ගේ රිසර්ච් ටිකක් රජයේ ආයතනයන් දෙන්නේ නේ. මේ ප්‍රතිඵල ඉස්සර නම් ප්‍රතිඵල ටික එන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තැපෑලෙන් එවනවා. එතකොට කලාප කාර්යාලයට ගිහිල්ලා එතනින් ඉස්කෝලේට ආවයින් පස්සේ ඉස්කෝලේදී පොලේදි ගෑරලා තමයි ඔක බලන්න වෙන්නේ. ඒක දැන් එහෙම නැහැ. අර මේ පිට මේ රිසර්ච් පිට කරා අවුට් කරා කියලා දැනගත්ත ගාම විනාඩි 10ක් යනකොට හැමෝම
රිසර්ච් බලලා ඉවරයි. හරි. ඒතර එතන ඒක රිසර්ච් කියන එකත් එතකොට ඒගොල්ලන්ගේ ඔන්ලයින් සර්විස් එකක්. එතකොට තව ඔන්ලයින් සර්විසස් ගොඩාක් තියෙනවා. ගොඩාක් ආයතන වෙනකොට ඔන්ලයින් සර්විස් දෙනවා. දෙකක් තුනක් මොන හරි ලියාගන්න. රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි පවත්වාගෙන යාම ඊට පස්සේ ආදායම් බලපත්‍ර revenue license ඊට පස්සේ birth certificate වෙන සහතික ප්‍රතිඵල විභාග ප්‍රතිඵල නේ exam results ඔය වගේ ටිකක් ලියාගන්න. හරි ඇග්‍රිකල්චර් වල ටයිප් කරන්න බැරි නම් මයික් එක ඔන් කරලා කියන්න බලන්න මොනවද පාවිච්චි කරන්නේ ඇග්‍රිකල්චර් වල. කෘෂිකර්මාන්තයේ ඔව් CCTV මොකටද පාවිච්චි කරන්නේ ඇග්‍රිකල්චර් වල. මට ඒක නෑ කියන්න බෑ. ඒක ගලපන්න පුළුවන්. ඇග්‍රිකල්චර් වල මේ හන්සිල මට කියන්නේ නැද්ද? ඊට හරක් පට්ටි පනිනවාද කියලා බලන්න. ඔව් සාමාන්‍යයෙන් සත්තු ටික සම්පූර්ණ චෙක් කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද බේවිල ගිහින් තියෙනවන්නේ? බේවිල හරක්ගේ කනේ අර මොකක්ද එකක් ගහලා තියෙනව නේද? ඒක නම් IT නෙවෙයි ඈ. ඒ නම් ගහලා තියෙන නිකන් අංකයක්නේ. ඔය වගේ සාමාන්‍යයෙන් ඔය ලොකු ෆාම් තියෙන පිටරටවල ලොකු ෆාම් වලදී මේ හරක්ගේ හැම එක මේ සත්තුන්ගේ හරක් විතර නෙවෙයි. ගොඩක් වෙලා පිටරටවල හරක් බැටළුවෝ මේ වගේ සත්තුන්ගේ සෙන්සස් හයි කරනවා. සෙන්සස් හයි කරපුවම හදිස්සියේ සත්තු ටික නිදහස් කළ යවුවයින් පස්සේ යම් කිසි විදියකින් සත්තු ටික නැති වුණොත් එහෙම ඒ සෙන්සර් එකෙන් අඳුර ගන්න පුළුවන් ඒ සතා ඉන්න ලොකේෂන්. ඒකට ඒ සත්තු ටික නෙවෙයි. සත්තු කණ්ඩායමක් කොහේ හරි තැනක විශ්ුණොත් එහෙම එයාව අඳුර ගන්න පුළුවන්. ඒකට දැන් ඔය ඒතොර සත්තු කියන එකත් ඇග්‍රිකල්චර් වලට වැටෙන්නේ. ඊට පස්සේ සත්තුන්ගේ ඔය තියෙන සෙන්සර් වලින් ඊට අමතරව සත්තුන්ගේ තියෙන සම්පූර්ණ ලක්ෂණ ටික. ඒගොල්ලන්ගේ රෝග මොනවා රෝග තියෙනවා නම් ඒ වගේ දේවල්. ඊට පස්සේ සත්තු ගියපු තැන් ටික. ඒ වගේ ගොඩක් දේවල් ටික අඳුරගන්න. ඒතකොට යම් කිසි ලෙඩක් આવුත් එහෙම ඒ ලෙඩේට හේතුව හොයාගන්න බොහොම ලේසි ඒ දේවල් එක්ක. හරි කවුන්ට් එක ගන්න ලේසි. ගල ක්ෂණිකව කවුන්ට් එක ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියන එක. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඇග්‍රිකල්චර් සාමාන්‍ය මේ වගාවන් වලට ගත්තොත් එහෙම වගාවන් වලදී වගාවන් වල තියෙන රෝග ටික අඳුරගන්න ඔය කිව්වා වගේ CCTV කියන්නේ ඩ්‍රෝන් කැමරා ඩ්‍රෝන් යවලවලා ඩ්‍රෝන් වලින් අඳුර ගන්නවා ලංකාවේ නම් ඔක අමාරු ලංකාවේ පොඩි කුඹුරුනේ තියෙන්නේ ලොකු යායක් තියෙන තැන්වලදී ඩ්‍රෝන් එක යවලා සම්පූර්ණ ඩ්‍රෝන් එකව සමහරට හෙලිකොප්ටර් එකකටත් පුළුවන් යවලවලා මේ සම්පූර්ණ මේ ෆාම් මේකේ තියෙන මොනවා හරි ගැටලු තියනවාද කියන එක අඳුර ගන්න. ඒකට සාමාන්‍යයෙන් අපේ නම් කුඹුරකට මොනවා හරි තෙල් ගහනකොට නැත්නම් කුමිනාශක ගහනකොට පටන් ගන්නවා එක කෙළවරකින් අනිත් කෙළවරට යනකම් ගහගෙන යනවා. හැබැයි අර වගේ ලොකු ලෙවල් එකකට ස්මාර්ට් මේ ඇග්‍රිකල්චර් කියන ලෙවල් එකට යනකොට ස්මාර්ට් ඇග්‍රිකල්චර් වලදී ඩ්‍රෝන් එක යවනවා ඩ්‍රෝන් එකේ ගිහිල්ලා ඩ්‍රෝන් එකෙන් ඩිටෙක්ට් කරගන්නවා කොහේ හරි තැනක අපි හිතමු ගහක කොළ ටිකක් දුඹුරු පාට වෙලා තියෙනවා. ඒකට තැන් වල මේ වගේ දුඹුරු පාට වෙලා තියෙනවා. ඒක දුඹුරු පාට වෙලා පළවෙනි පාර ඩ්‍රෝන් එක ගියපම ඒගොල්ලෝ ඩිටෙක්ට් කරගන්නවා රයිට්. එහෙම දුඹුරු පාට වෙලා තිනවා මේකට හේතු මොනවද කියන එක කම්ප්ලීට්ලි ඇනලයිස් කරලා බලනවා. එතකොට මේකට හේතුව මේක මෙන්න මේකට අවශ්‍ය බෙහෙත මේක කියලා අඳුරගත්තායින් පස්සේ අහපුවා ඩ්‍රෝන් එකක් හෝ යම් කිසි උපකරණයක් දෙයක් යවනවා. ඒකෙන් ගිහින් මුළු කුඹුරටම දාන්න ඒ අදාළ ඒරියා එකට විතරක් කුමිනාශක ඇතුළත් කරනවා. නැත්නම් කුමිනාශක හැමතැනටම ගිහිල්ලා ලොකු විනාශයක් වෙනවනේ. එතකොට ඒ විදිහට අවශ්‍ය තැන් වලට අවශ්‍ය දේවල් විතරක් ඇතුළත් කරන් මේ කරන කුමිනාශක ඉදීම වගේ දේවල් වලට IT පාවිච්චි වෙනවා. ඊගවට සාමාන්‍යයෙන් වතුර එහෙම දාන්න. මේක නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය මේ දවස්වල දැන් කරන් දෙයක් නැහැ. සාමාන්‍ය ලංකාවේ සමහර තැන්වල පාවිච්චි කරා ඩිප් ඉරිගේෂන්. බින්දු ජල වහනය කියලා කියන්නේ. ඒ කියන්නේ
ගස් වලට අවශ්‍ය වෙන වතුර පොහොර ඇතුළත් කරන්න පද්ධතියක්. මේක අපේ ලංකාවේ කට්ටිය ලංකාවේ නෙවෙයි අපේ කෙනෙක් හැදුවා ගිනිගත් තියෙන ඉස්කෝලේ අටපට්ටුවේ වෙන්නවා. ගිනිගත් තියෙන ඉස්කෝලේ කලින් හිටපු කරුණාරත්නගේ පුතා. පොඩි කරු. හරි මේ එයා සම්පූර්ණ ගෙදර කම්ප්ලීට්ලි හදලා තියෙනවා ඔය ඩිප් ඉරිගේෂන් කියන මොබයිල් ෆෝන් එකෙන් පොහොර අවශ්‍ය නම් පොහොර දාන්න පුළුවන් වතුර අවශ්‍ය නම් වතුර දාන්න පුළුවන් ඒ අවශ්‍ය වෙලාවවලදී අවශ්‍ය දේවල් ටික ගන්න. ඊට අමතරව ඔගේ හොඳ ඇඩ්වාන්ස් ලෙවල් එකකින් හදලා තියෙනවා පොඩ්ජෙට් කම්පැනි එකේ ඒ කියන්නේ වේගකාරක හදපු කම්පැනි එකේ ඒගොල්ලන්ගේ කම්ප්ලීට්ලි AI ඇග්‍රිකල්චර් ෆාම් එකක් තියෙනවා. ඒ ෆාම් එකේදී සියලුම දේවල් අවශ්‍ය වාතාශ්‍රය ජලය මුල් වලට ඕනද පොළ වලට ඕනද කියන එක ඊට පස්සේ භූමිනාශක යම් කිසි දෙයක් ඕන නම් ඒ දේවල් ටික මේ හැම දෙයක්ම මේ හැම ඕනේ වෙන විදිහට මේ ෆාම් එක හදලා තියෙනවා. ඒකට අපිට සෙන්සර් වලින් ඩිටෙක්ට් කරගෙන ඉවරලා අවශ්‍යතාවයේ අනුව පස්සේ තෙතමනේ අඩු වෙනවා නම් ටක් ගාලා වතුර ටිකක් යවනවා. පස්සේ යම් කිසි පොහොරක් ෆොස්ෆරස් අඩු වෙනවා නම් නයිට්‍රජන් අඩු වෙනවා නම් ඒ අදාළ දේ යවන්න හදලා තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන එකට මේ හැම දෙයක්ම වැදගත් වෙනවා. අපිට පුළුවන් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන එකේදී ඔය වගේ දේවල් හදන්න. කවදා හරි දවසකදී ගොඩක් වෙලාවට මහා ලොකු දේවල් නේ Arduino programming වගේ දේවල් එක්ක යන්නේ. එතකොට Arduino එක්ක අපිට ওই දේවල් කරන්න පුළුවන් හරිය ලේසි. ඒකට වියදමක් මහා ලොකු වියදමක් නේ අපි ඔය හිතුවට Arduino board එක රුපියල් 1300ක් විතර නෙවෙන්නේ. මම හිතන්නේ ලසෙන්න එහෙම මුලින්දලා කරා නේද? Arduino board ටිකක් මගේ board එකේම අරන් පස්සේ ගියා. එතකොට ටිකක් මොනවා හරි කියා දෙන්න ඇති. කොහොම වුණත් මේ සාමාන්‍යයෙන් Arduino කියන board එක දැකලා හරි ඇතිනේ. board එකයි sensors ටිකයි කියන ඒවා sensors එකෙන් පොඩි ගණන් එන්නේ. අර ගෙදෙට්ට රුපියල් 100ක් විතර වෙනවා. ඇත්තටම sensor එක අපිට ගන්න ගියොත් කොහොම පොඩි ගණනක් වෙන්නේ 100ක් වෙන්නේ නැහැ. සමහර sensors ගණන් ගොඩක් sensors කොහොම පොඩි ගණන් වලට තියෙනවා. ඒකට ඒ sensors වලින් අපිට ගොඩ ඔය agriculture වලට ඕන වෙන දේවල් ගොඩක් කරගන්න පුළුවන්. right හරි agriculture වල එතකොට ඔයගොල්ලෝ කියපු දේවල් වලින් රෝග හඳුනා ගැනීමට නේ අපුණත් අපි ඔයගොල්ලෝ තුවා CCTV කියන එක CCTV එහෙම නැත්නම් drone පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ drip irrigation බින්දු ජල වාහනය drip irrigation වගේ දේවල් control කරන්න පුළුවන්. ඊට පස්සේ mobile එකෙන් crop management කියලා කියන එක පළදායෙන් manage කරගන්න කියන්නේ ඒගොල්ලන්ට අඳුර ගන්න එහෙම මේ දැන් ගොයන් ටික කපන්න ඕනේද මොන කාලේ හරි ඒ වගේ දේවල් ටික හිම අඳුර ගන්නත් පුළුවන්. ඇග්‍රිකල්චර් වල ගොඩාක් ලංකාවේ පාවිච්චි නොකරට ලෝකේ ගොඩක් රටවල් ඇග්‍රිකල්චර් වල IT පාවිච්චි කරනවා. ඒක සෙන්සර්ස් එක ගොඩක් දුරට ඉස්සරහට ආවා. මොනවා හරි ගමන් නැතුණක් හතරක් නිකන් මතක තියාගන්න. මම මේකේ ගොඩක් ලිව්වේ නැහැ. ඔයගොල්ලෝගේ පොතේ මම හිතන විදිහට පිටු ගොඩාක් තියෙනවා. ඒක ඔක්කොම නම් ඕනේ නැති වෙයි. යන්තම් පොඩ්ඩක් කියවලා තියාගන්න. right ඊට පස්සේ e-waste කියන එක මේක ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඔයගොල්ලන්ට අවශ්‍ය නැති ප්‍රමාණයට අපිට අවශ්‍යනේ මේ e-waste කියන මොකක්ද කියන එක විතරයි. e-waste කියලා කියන්නේ electronic waste. නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය. විද්‍යුත් අපද්‍රව්‍ය කියලා කියන්නේ මේ පෙන්නනවා වගේ ලෝකේ ලොකුම උදර සාමාන්‍ය අපිට කතා කරන පොලිතීන් සහ ප්ලාස්ටික් වතුර හා සමානව මේ e-waste එකත් ඇවිත් තියෙනවා. e-waste එක ඊට වඩා ටිකක් භයානකයි. මොකද මේ වගේ සර්කිට් ඇතුලේ අපිට අර බැරලෝහ කියලා කියන්නේ ආසනික් කැඩ්මියම් වගේ දේවල් මේ දේවල් මේ සර්කිට් ඇතුලේ තියෙනවා. එතකොට ඒව පරිසරයට ගියොත් එහෙම ඒව හරහා එන රෝග අපි තාමත් කියන්නේ රජ රට තියෙන වකුගඩු රෝගයට හඳුනා නොගත් වකුගඩු රෝගය කියලානේ. ඒතකොට හඳුනා නොගත් කියලා කියන්නේ ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ මොනවද කියන එක දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඩිටෙක්ට් කරලා තියෙනවා මේක ආසනික් එක්ක සිද්ධ වෙන දෙයක් කියලා. ඒක 100%ක් තාම මේක මේකෙන්ම තමයි කියලා ප්‍රූෆ් කරලා නැහැ. ඒ ටෙස්ටිං හරි ගියා. ඔයගොල්ලෝ මතක ඇති ඊට අවුරුදු ගණනාවකට කලින් ඔය මේ වකුගඩු රෝගය මෙන්න මෙහෙමයි මේ හැදෙන්නේ ආසනික් වලින් කියලා අඳුරගත්තා. අඳුරගත්තෙත් කොහොම කියලාද කිව්වේ?
අපි තාම ඉහළ මහාචාර්යවරු කණ්ඩායමක් තමයි ඔක මේවා කරේ. හැබැයි ඒගොල්ලෝ ඒක සමාජයට දැම්මේ දෙයියෝ කෙනෙක් ඇවිල්ලා හීනෙන් කිව්වා අපට මේ වකුගඩු රෝගේ හැදෙන්නේ කුමිනාශක වල තියෙන ආසනික් වලින් කියලා. කොහොම තමයි ඒගොල්ලෝ ඒක සමාජගත කරේ. හැබැයි ඒකේ ලොක්කතිකාවක් ඇත්නම් එහෙම කොහොමද දෙයියෝ කියපු එක හරියන්නේ එහෙම කියලා. මොකද ඒක ඇත්ත කතන්දරේ ඒගොල්ලෝ ඊට කලින් මේක රිසර්ච් කරලා හොයාගෙන කෙමික මේ for example අරන් චෙක් කරලා කොහොමද ඒවා ටික කරලා තිබ්බේ. ඊට පස්සේ ලොකු විවේචන ගොඩක් කරානේ මිනිස්සු එහෙම කරන්න වෙන්න බෑ. දෙයියන් කොහොමද ඕවා කියන්නේ කියලා එහෙම කතා කරා. ඊට පස්සේ සාම්පල් දැම්මානේ. සාම්පල් ටික දැම්මා ලංකාවේ ITI එකට SLS ලැබ් එකට දෙකෙන්ම ආවා. මේ ආසනික් තියෙනවා. ඊට පස්සේ ඒක පිළිගන්න බෑ කියලා ඔය ටික යවුවා සිංගප්පූරුවට. සිංගප්පූරු ලැබ් එකකිනුත් කිව්වා මේ පස්සේ ආසනික් තියෙනවා. ඒකට මේ දේවල් ඒගොල්ලෝ ඊට කලින් කරලා තමයි මම හිතන්නේ. දෙයියෝ කිව්වද කියන්න මන් දන්නේ නැහැ. ඊට කලින් ඒගොල්ලෝ ඒක ඩිටෙක්ට් කරලා තියෙන්න ඇති. ඩිටෙක්ට් කරලා තිබුණා කියන එක තමයි අපි දන්නේ. රයිට්. කොහොමවත් මේ e-waste කියලා කියන විද්‍යුත් අපද්‍රව්‍ය අපිට හිතුමතේට පරිසරයට මුදාහරින්න බෑ. එහෙම වුණොත් ලොකු විනාශයක් වෙනවා. එතකොට ඇත්තට පළවෙනියටම අපි බලන්න ඕනේ මේ e-waste කියන්නේ මොනවද? පරිසරයට එකතු වෙන e-waste කියන්නේ. e-waste කියන්නේ සර්කිට් විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ කම්පියුටරේ තියෙන එහෙම නැත්නම් ටීවී එකේ තියෙන රේඩියෝ වල තියෙන මොබයිල් ෆෝන් වල තියෙන කොටස් අපි කතා කරන e-waste කියලා. ඊට අමතරව අපි කතා කරා CD. දැන් CD නැහැ නේ. CD යූස් කරන අඩුයිනේ. කාලයක් CD කියන එකත් ලොකු විවසනයක් වුණා මේ පරිසරයට. ඊට පස්සේ CFL බල්බ්. දැන් CFL එකක් නෑ දැන් තියෙන LED එකනේ. CFL බල්බ් වල සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් විස දේවල් පරිසරයට එකතු වීමක් වුණා. ඊට අමතරව අපි කතා කරන toner cartilage. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන printers වල තියෙන මෙන්න මේ කොට අපි පරිසරයට මුදාහරිනවා. එතකොට මේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලින් පරිසරයට ඉවත් වෙන භාවිතයෙන් ඉවත් වෙන දේවල් තමයි අපි e-waste නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය කියලා සැලකෙනවා. එතකොට විද්‍යුත් අපද්‍රව්‍ය වලට මේ මොනවද විද්‍යුත් අපද්‍රව්‍ය දෙකක් තුනක් කියන්න කිව්වොත් ඔන්න ඔය වෙන මොනවා හරි එකක් දෙකක් කියන්න පුළුවන් ඔබට. ඊට පස්සේ මේ e-waste මේ සාමාන්‍ය පරිසරයට එකතු වෙන්න බලපාපු ප්‍රධාන හේතු ටික තමයි පළවෙනි දේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල ඉලෙක්ට්‍රොනික ඩිවයිස් පාවිච්චි කරන එක වැඩි වුණා. ඉස්සර ගෙදරක තිබ්බේ රේඩියෝ එක ටීවී එක කියන ඒ දේවල් විතරයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක. ඊට පස්සේ අයන් එක වොෂින් මැෂින් එක AC එක ඔය දේවල් ටික ඔක්කොම ඇවිල්ලා අද වෙනකොට ඩිවයිසස් මම හිතන්නේ සෑහෙන දහස් ගාණක් එක ගියක් ඇතුලේ තියෙනවා ඉලෙක්ට්‍රොනික. ඒකට ඒකෙන් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් පාවිච්චි කිරීම ගොඩක් වැඩි වෙනවා. පාවිච්චි කරන වැඩි වෙනවා කියලාගේ ඔය ඩිවයිස් අනිවාර්යෙන් කැඩෙනවානේ. කැඩුණා ගමන්ම ආයෙවා මේ පරිසරයට එකතු කරනවා. එන අයින් කරනවානේ අයින් කරපු දේවල් වෙන කරන්න දෙයක් නැහැ. අල්ල විසික් ගන්න වෙන්නේ. ඒකට මෙන්න මේක. මේස් වල විදුලි උපකරණ භාවිතයේ වැඩිවීම කියන එක සාමාන්‍යයෙන් යූසේජ් එක වැඩි වෙන එක e-waste මේ වැඩි වෙන්න එක හේතුවක් වුණා. හරි. ඊගවට මේ ඊගාව එක තියෙන්නේ අලුත් ජෙනරේෂන් එක. මොබයිල් ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකක් වැඩ කර පාවිච්චි කර ඉන්නවා. අලුත් version එක ආපුවා පරණ එක අල්ලලා විසික් කරා අලුත් එකක් ගත්තා. සමහර අය එහෙමනේ. හරි. ඒතකොට එහෙම ගන්න කිසිම හේතුවක් නැතුව වෙන්න පුළුවන්. නමුත් ඔකේ එහෙම ගන්න හේතු වෙන සමහර වෙලාවලදී අලුතෙන් එන app පරණ එකේ දුවන්න බැරි වෙනවා. ඒතකොට ඔන්න ඔය හේතුවෙන්ද පරණ version එක අපිට අයින් කරන්න කියලා ඒක වැඩ කර තියද්දි පරණ version එක අයින් කරලා අලුත් එකට යන්න වෙනවා. ඔක මොබයිල් ෆෝන් වලටත් කම්පියුටර්ස් වලටත් අදාළයි. සහ වෙනත් ඩිවයිස් වලටත් අදාළයි. අලුත් version එකත් එක්ක කියන අලුත් ටෙක්නොලොජිත් එක්ක පරණ එක ගැලපීමත් එක්ක අපිට සිද්ධ වෙනවා අලුත් version එකට. එතකොට මේ පරණ දේවල් අයින් වෙනවා කියලා කියන්නේ ලොකු විශේෂයක්. මම මොබයිල් ෆෝන් මුලින්ම එනකොට නම් කිව්වේ මේ ෆෝන් එකක් ගත්තම ජීවිත කාලෙට මේක පාවිච්චි කරනවා. ගඩොල් කැටේ වගේ තඩි ෆෝන් එක මුළු ජීවිත කාලෙටම කියලා තමයි ඒ කාලේ විකුණන්නේ. වාහනයකට වඩා ගණන් වැඩි ෆෝන් එකක් ඒ කාලේ. මේ දැන් එනකොට 60 15 මට්ටමට ඇවිත් තියෙනවනේ. ඊට පස්සේ සාමාන්‍ය මං ඉස්සලා කියපු එකමයි හાર્ඩ්වෙයාර් එක සොෆ්ට්වෙයාර් එක ගැලපීමත් එක්ක අපිට සිද්ධ වෙනවා පරණ එක අයින් කරන්න. ඒකට ගොඩක් වෙලාවට මෙන්න මේ පරණ ඩිවයිස් ටික පිටරට වලින් කරන්නේ අයින් කරනවා.
ඒගොල්ලෝ අයින් කරලා ඉවරලා මේ e-waste ඉවත් කරගන්න. ඒ රටවල ලොකුවට ව්‍යාපෘති යනවා මේවා අයින් කරගන්න. උට e-waste management කියන ප්‍රොජෙක්ට් යනවා. e-waste management ප්‍රොජෙක්ට් වලදී ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ පරණ version ටික අයින් කරනකොට ඒවා දෙන්නේ මේ e-waste manage කරන ආයතන. එතකොට ලංකාව සහ ආසියාතික රටවල් කරන්නේ ඒ ගිහින් අටව ගන්නා චූටි කම්පැනි එකක්. නැත්නම් මොකක්කෝ NGO එකක් අටව ගන්න. ඒක අටවගෙන ඉවරලා ඒගොල්ලෝ කරන්නේ right අපි e-waste manage කරනවා. e-waste manage කරන කම්පැනි එකක් කියනවා. කියලා ඉවරලා අර කම්පැනි වලින් අයින් කරනවා. ඒතකොට ඒ තමයි ලොකු කම්පැනි. ස්ටාෆ් එකේ සාමාන්‍ය 1000 2000ක් ඉන්න කම්පැනි. 1000ක් 2000ක් ඉන්න කම්පැනි එකෙන් එක version එකක් වෙනස් කරොත් එහෙම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන කම්පියුටර්ස් 1000 2000ම එකපාර අයින් කරනවා. අයින් කළා තමයි ඊගා version එකට යන්නේ. ඒකට අර 1000 2000 මේ e-waste කරන කම්පැනි එක ගන්නවා. ඔය 1000 2000න් සාමාන්‍ය 180ක්වත් වැඩ කරන මැෂින්. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ටික ඉවත් කරගන්න මේ කුණු ටික ඉවත් කර ගැනීම වෙනුවෙන් අර කම්පැනි එකේ මේගොල්ලන්ට සල්ලි ගෙවනවා. එතකොට පරණ කම්පියුටර්ස් ටිකක් හම්බ වෙනවා. තව සල්ලි කීයක් හරිත් හම්බ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ කුණු ටික මොකද කරන්නේ? පටවනවා ලංකාවට. නැව් ගාස්තුව ගෙවා ගන්නත් සල්ලි එකෙන් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවට ගෙනල්ලා ලංකාවේ මේ කම්පියුටර්ස් ටික විකුණනවා. එතකොට අපි ඇත්තට මේක විවේචනය කරන්න හොඳ නැහැ. මොකද ලංකාවේ ළමයිට ඉගෙන ගන්නට ඇත්තට අලුත් කම්පියුටර් එකක් ගන්න ගොඩක් අයට අමාරුයි. ඒ හින්දා අපි ගන්න ගොඩක් අයට පරණ කම්පියුටර්. සමහර විට අපේ ටෙක්නොලොජි එකට ඒක බොහොම ප්‍රයෝජනක්. අපිට ඒ කම්පියුටර් එක නම් අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා ලොකු ඉෂුව එකක් නෑ. නමුත් අපි ගේන්නේ අරහෙන් අයින් කරන e-waste ටික. එතකොට සාමාන්‍යයෙන් වාහන වගේම දැන් ලංකාවට ඩුවල් කෝ වලින් පස්සේ මැෂින් ගේන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩුවල් කෝ වලට කලින් ඒවා ගෙනාවොත් එහෙම ඇත්තටම ලංකාවේ දුවා ගන්න බැහැ අපිට දැන්. ඒ නිසා අපි ලංකාවට ගෙන්නන්න දෙන සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් මිනිමම් ලෙවල් එක තියෙන දැන් මම හිතන්නේ ඩුවල් කෝ නේ කෝ 2 දැන්. කෝ 2 එකට යට ඒවා ගෙන්නන්න දෙන්නේ නැහැ. කොහොම වුණත් මෙන්න මේ අලුත් software එකත් එක්ක hardware නොගැලපීමත් ඔකට හේතුවක් වෙනවා. right ඊගාව දේ තමයි අපි හදන්නේ නැහැ මොනවා හරි කරනොත් එහෙම ඔක අල්ලලා විසික් කරලා ඉවරලා අලුත් එකක් ගන්නවා. ඒකට හේතු වෙන්නේ එකක් හදන්න යන වියදමට වඩා අඩු ගානකට ඔක ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු කීබෝඩ් එකක් අවුල් වුණා කියලා. කීබෝඩ් එකක් රුපියල් 500ක් විතර වෙනවා. ඔය රේඩියෝ ටීවී හදන මිනිස්සුන්ට මේ කීබෝඩ් එක හදලා දෙන්න කිව්වොත් එහෙම ඕක හදලා ඉවරලා රුපියල් මේ 1000ක් විතර ඉල්ලනවා හදපු එකට. පරණ එකට. ඒකට ඒ වගේ හින්දා අපි කරන්නේ මොනවා හරි වෙච්ච ගාම අදාළ එක අල්ලලා විසික් කරලා ඉවරලා අලුත් එකක් ගන්න. රිපෙයාර් නොකිරීම. ඒ කියන්නේ අපි මේක නැවත නැවත භාවිත නොකිරීම ඔකට ඒක හේතුවක් වෙනවා. හරි. right. එතකොට ඇත්තට මේකේ පරිසර බලපෑම මෙච්චර විස්තර ඔයගොල්ලන්ට ඕනේ නැහැ. සාමාන්‍ය ලොකු බලපෑමක් වෙනවා පරිසරයට බැරලෝහ එකතු වීමත් එක්ක. ඒ නිසා අනාරක්ෂිතව පරිසරයට මුදා හරින්න හොඳ නැහැ කියන එක විතරක් මතක තියාගන්න. මම හිතන්නේ e-waste වලට ඔය ලියන්න ඕනේ නැහැ. බැරි වෙලාවත් මොනකට දෙයක් අපි ලබන සතියේ මේ ප්‍රශ්නයකට උත්තරයක් ලියමු පොඩි එකකට. එහෙම ලොකු විස්තරයක් නෑ මොකද ඔයගොල්ලෝගේ පොතේත් මම හිතන්නේ පොඩි දෙක තුනක විස්තරයක් තමයි තියෙන්නේ e-waste ගැන. right මම හිතන්නේ ඔය පාඩමේ තියෙන්නේ right වගේ මතක. මේක නෑ ඔයගොල්ලෝගේ තියෙන්නේ. මේක තියෙන්නේ පළවෙනි පාඩමේදී කියන්න මතක නෑ මට. මේ ටික ඊට කලින් ඒවලට ලියපුවා. කොහොමද සාමාන්‍ය ඔන්ලයින් පේමන්ට් කරන ආකාර ටික යන්තම් මතක තියාගන්න. ඔන්ලයින් පේ කරන්න පුළුවන්. PayPal ඊට අමතරව අලුත් දේවල් ගොඩක් තියෙනවානේ. අපිට මේ PayPal වගේ ඔන්ලයින් පේමන්ට් කරන්න. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වලින් අපිට ගෙවීම් කරන්න පුළුවන්. ඒකට අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම කරන්න අපිට පුළුවන්. ඔය මේ PayPal වල ක්‍රෙඩිට් කාඩ් වගේ එකක් පාවිච්චි කරලා කි. එහෙම නැත්නම් මොබයිල් පුළුවන් නේද? easy pay මොකද easy cash ඔය වගේ දේවල් එක මොබයිල් ට්‍රාන්සැක්ෂන් වලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ PayPal එහෙම නැත්නම් Bitcoin වගේ third party තුන්වෙනි පාර්ශ්වයේ ගෙවීම් ක්‍රම මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මුදල් ගෙවීම සඳහා මේ වගේ ක්‍රම ටිකක් පාවිච්චි කරලා කි PayPal කියලා කියන්නේ නිකන් account එකක්නේ. මේ හා සමානව තවත් account වර්ග ගොඩක් තියෙනවා. ඒතර ඒවෙන් trusted එකක් මොකක් කරවා ගන්න ඕනේ. නැත්නම් අපේ සල්ලි ටික ඉවර වෙලා යනවා. ඔයාලට මේ වුණාම PayPal වල ප්‍රශ්න තියෙනවා. PayPal වලින් ලංකාවේ ඉඳන් සල්ලි ගන්න බෑ. හරි විදිහට නම් ඒකට අපි PayPal account හදන්න වෙන කොහෙන් හරි රටකින් හදලා ඉවරලා මේ ඊට පස්සේ තමයි ගන්නෙ.
කොහොම වුණත් සාමාන්‍ය ඔන්ලයින් මෙන්න මේ මුදල් ගෙවීම සඳහා මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට වැදගත් වෙනවා සෝෂල් මීඩියා කියන එක. සෝෂල් මීඩියා මම උගන්වන්නට යන්නේ ඔයගොල්ලෝ මට උගන්වන්නයි. සෝෂල් මීඩියා වල වාසි අවාසි වගේ දේවල් කතා කරනවා. මේ බිග් ඩේටා ඔයගොල්ලන්ට නැහැ මම කරේ. පරිගණක අපරාධ කියන එක උතර ගිහින් මේ අර කියපු දේවල් ටික ඔක්කොම වගේ තියෙනවා මේකේ. තීවර කර්මාන්තය කියන එක අපි කතා කරේ නැහැ. තීවර කර්මාන්තයේ සාමාන්‍යයෙන් මේ මාළු ඉන්න තැන් එහෙම අඳුරගන්න මහා පරිමාණයෙන් අඳුරගන්න සාමාන්‍ය එක්කෝ මොනවා සෙන්සර්ස් පාවිච්චි කරනවා නැත්නම් සැටලයිට් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඒත් එහෙම පාවිච්චි කරලා මාළු එල්ලීම් කරනවා. ලංකාවේ නම් ඕවා කරන්නේ. එහෙම නැත්නම් රේඩාර් සිස්ටම් එකත් අපිට ටිකක් ගන්න පුළුවන් නේ. ITම නෙවෙයි. අපිට ඕන නම් ලියන්න පුළුවන් ඒකත් ITත් එක්ක යනවා කියලා. ඔය වගේ දීවර කර්මාන්තයේදීත් අපිට පාරවල් හොයාගන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කර්මාන්තාංශය කියලා තියෙනවා. කර්මාන්තවලදී සම්පූර්ණ දැන් මේ ඔටෝමේටඩ් සිස්ටම් නේ. ඒ ඔටෝමේටඩ් සිස්ටම් එක දැන් අපි සම්පූර්ණ එකක් විදිහට ගත්තොත් එහෙම යෝගට් එකක් හදන්නකොට යෝගට් එක හදන තැන මුල ඉඳන් අගට දක්වා සම්පූර්ණ මැෂිනරි එක. සබන් කෑල්ලක් හදන්න ගත්තොත් ඔය සබන් කෑල්ලේ හිම් පිටින්ම මේ මැෂිනරි මේ ඔටෝමේටඩ් සිස්ටම් එක වෙන්නේ. මේ දේවල් මේ මැෂින් ටික ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ රොබෝලා කියලා කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක්. ඒකට ඔය වගේ දේවල් වලින් අපිට මෙහෙම කරගන්න පුළුවන්. වීඩියෝ කන්ෆරන්සින් එහෙම දාලා තියෙනවා නෙමෙයි. අපි මේක ලිව්වෙත් නැහැ නේ ගමනාගමනය. ගමනාගමනයේට මේක පාවිච්චි කරන්න ගත්තොත් එහෙම ඇත්තට මේකටත් ඔයගලන්ට ඕන නම් මැප් කියන එක ලියන්න පුළුවන්. මැප් පාවිච්චි කරනවා පාරවල් හොයාගන්න. ඊට අමතරව කලර් ලයිට් ලංකාවේ කලර් ලයිට් නම් තාම IT නෙවෙයි. මොරටු කැම්පස් එකේ ළමයි හැදුවා. ළමයි කියන්නේ අපේ කාලේ ළමයි. මේකට මේ ඩිජිටල් සිස්ටම් එකක් හදුවා. නමුත් දැන් තාමත් දුවන්නේ ටයිමින් එක. එහෙට තප්පර 30යි අනිත් පැත්තට තප්පර 30යි ඔන්නෝම ක්‍රමයක් යන්නේ. ඒ මොරටු එක්කෙනා මේ සිස්ටම් එක හැදුවේ එන වාහන ගාන කවුන්ට් කරලා ඉවරලා කලින් පාරේ මීටර් 100ක විතර ඈත ඉඳන් සෙන්සර්ස් ටිකක් දාලා වාහන වැඩි පැත්තට වැඩි වෙලා වුත් අඩු පැති වලට අඩු මේකුත් ඒ විදිහට එන සිස්ටම් එකක් හැදුවා. කොහොමවත් කලර් ලයිට් වල දියුණු රටවල් වලදී කම්පියුටර් බේස් සිස්ටම් තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපි ගත්තොත් එහෙම අර Uber ටෙක්නොලොජි එක එහෙම තියෙන Uber Pick.me වගේ ඒවා. ඒවත් එතකොට IT නේ. අපිට ට්‍රාන්ස්පෝර්ට් වලට කොහේ හරි තැනකට යන්න ඕන නම් ටග්ගාලා ඇප් එකෙන් ඩයල් කරපු ගමන් අපිට ආසන්නම තියෙන වාහනය එනවා. මේ පැත්තේ නම් නෑ නේ Pick.me එහෙම. මේත් නෑ Uberත් නෑ. සාමාන්‍ය අපි ඔය ඇප් එක දාගෙන ඉවරලා ගත්තොත් එහෙම ඇප් එකෙන් ඩිටෙක්ට් කරන අපේ ලොකේෂන් එක සහ අපේ ලොකේෂන් එකට ආසන්නයේ තියෙන වාහන. එතකොට සාමාන්‍ය Uber කියලා කියන්නේ මේ Google ලගේම එකක්. ඒක Google කියලා නොකියුවට Google ලයික් කියන්නේ ලංකාවේ සංග්‍රහකාර සහ මහේලගේ IT තියෙන එක. එතකොට ඒකෙත් සාමාන්‍යයෙන් අපි ටුවරිසම් වලට එහෙම නැත්නම් ගමනාගමනයට වැදගත් වෙන දේවල් තමයි ඔය වගේ දේවල් තියෙන්නේ. එතකොට ඒකට කියන්නේ මොකද කුලීරත හඳුනා ගැනීම වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන ටෙක්නොලොජි එකක් විදිහට. ඊට අමතරව ඔටෝ තමයි පිට රටවල තියෙනවා
ඉන්ඩස්ට්‍රියල් ලෙවිත් නැහැ. නමුත් මම හිතන්නේ Toyota කම්පැනි එක ඊට පස්සේ BMW ලා Google ලා තව ප්‍රධාන පෙළේ තියෙන කම්පැනි ගොඩක් හදලා තියෙනවා ඩ්‍රයිවර්ලස් වෙහිකල් නේ. රියදුරෙක් නැතුව ධාවනය වෙන ඒවා. ඒකට ඒ රටවල් වල ඒව රන් වෙනවා. සාමාන්‍යයෙන් Google එකේ එහෙම නම් ගොඩක් රටවල් වල ඉන්ඩස්ට්‍රියලුත් ඒ කියන්නේ ඒගොල්ලෝ ටුරිසම් වලට පාවිච්චි කරන එක. මනුස්සයත් එක්ක නැගලා යන්න මනුස්සයත් නැගලා යන්න පුළුවන් විදිහට හරි ගස්සපු මේ කාර් තියෙන පොඩි කාර් එක ඔය නැනෝ කාර් එක විතර වගේ කාර් එකක්. ඒකේ සම්පූර්ණ එයා අපිත් එක්ක කතා කර කර යන්නේ. අපි කිව්වොත් මේ මෙන්න මෙතෙන්ට ගෙනිහින් දාන්න කියලා. එයා අදාළ තැනට ගිහින් දාන ඊට අමතරව අපි කිව්වොත් එහෙනම් අපිට බඩගිනි කියලා. මේ කාර් එක කෙලින්ම ගිහිල්ලා රථයක් ළඟ එහෙම නැත්නම් ඔය හරි කන්ට පුළුවන් තැනක නවත්තනවා. හරි. එහෙම නවත්තලා ඉවරලා ඒ විස්තර ටික කොහොමත් එක්ක අන්ඩෝනි දේවල් මිල ගණන් ටික ඔක්කොමත් එක්කම දෙනවා. ඒකට ඒ වගේ තනි කරගෙන ඩ්‍රයිවර්ලස් යන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නැහැ වාහනේ නැගලා තැන කිව්වම වාහනේ අරන් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ රටවල වල අදාළ පාල ආරක් සෙන්සර්ස් එක්ක දුවන්නේ ඉස්සරහින් ආය. අදාගෙන මේ පැත්තෙන් වාහනේ එන්නේ නැහැනේ. ලංකාවට දැම්මොත් එහෙම ওই වාහනේ පැයකට වඩා දුවන එකක් නැහැ. හරි. මොකක්ද කියන්නේ? ඔය විදිහට තමයි අපි මේක යන්නේ. තොරතුරු තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල මේ ඕනේ නේද? මම මෙන්න මේ ටික මෙතනින් එහා ටික ඊගා පාඩමත් එක කරන්නේ. මොකද දෙවෙනි පාඩම තියෙන අපි ඩිවයිස් එකනේ. මම මුලින් මේ ටික කතා කරා. නමුත් අහපුව පාරක් මේ ටිකේ ජෙනරේෂන් ටිකත් එක්ක ඊගා දවසේ කතා කරන්න. ඒකට මේ පාඩමට මම හිතන්නේ ඔය ටික අපිට ඇති. මේ හිස්ටරි එකයි කම්පියුටර් බේස් සිස්ටම් එකයි කියන එක කතා කරන්නම්. මම ක්ලාස් එකකට බෑ කියපු දෙතුන් දෙනාට කිව්වා ප්‍රශ්නයක් නෑ මම මේ කැලේ විතරයි කරන්නේ කියලා. ඒ නිසා උතරේ නවත්තන්නම්. ඒකට ලබන සතියේ මේකේ ප්‍රශ්න ටිකක් කරලා ඉවර වෙලා දෙවෙනි පාඩම පටන් ගමු. මොකද අපි අන්තිම කොටස් ටික නිකන් තියරි ටිකක් නේ කරේ. මේකේ එතකොට ලබන සතියේ පේපර් එකක් කරලා මේකේ පේපර් එකක් කරලා දෙවෙනි පාඩමට යමු. ඒ වෙලාවේදී මම මේ ඉතුරු කරපු කොටස් ටික කරන්න. රයිට්. එහෙමනම් අද නවතින්න මම කිව්වා කලින් නවත්තනවා කියලා. ඒකමාරක් විතර කරලා නේ. ලබන සතියේ අඟහරුවාද සාමාන්‍ය වෙලාවට පාඩමත් එක්ක හම්බෙමු. නවතින්න නැද්ද?